ආදර දුවේ පුතේ අපි අද සමාගම් 9 වන දවසේ වැඩ පටන් ගන්න යනවා. මං හිතන්නේ පළවෙනිම දේ බොහොඳට ඔලුවට ගන්න ඕන. දැන් අපි මේ වනතෙක් සමාගම් පාඩම ගොඩනගාගෙන ආපු තැන ඉඳලා ඉස්සරහට යාමක් තමයි අපි කරන්න යන්නේ. සමන් අද මුලින්ම මොකද අපි හැමතිස්සෙම 8 වන දවසත් එක්ක බද්ධ වෙලා තියෙන 9 වෙනි දවසට. 8 වෙනි දවස් 7 වෙනි දවසත් එක්ක බද්ධ වෙලා. 7 6ත් එක්ක 6 5ත් එක්ක කොහොම ආපු පඩි පෙලක් නේ තියෙන්නේ. එතකොට දැන් අද අලුතෙන් ආපු දරුවෙක් මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මම පළවෙනි වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න ඕන කියන එක. හරි. දැන් අද මම ඔයත් එක්ක පළවෙනි ෂොට් එක දෙන්න යන්නේ ප්‍රත්‍යා ගන්න ගැළපිල්ල. ඒක දැන් අලුත් නෑ. ඒක ඇත්තටම අපි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම අපි හොඳටම කරපු ගැළපිල්ලක් ඒක. ගැන අපි හොඳටම දන්න ගැළපිල්ලක් ඒක. මම කියන්නේ දරුවෙක් ඉගෙන ගන්න ඕන පළවෙනියට ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවම ඒක ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. දැන් මේක තමයි පළවෙනි සිතුවිල්ල. දැන් ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවම මම ඒක ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. දැන් අපි දුම් ප්‍රත්‍යා ගන්න ලාභය රුපියල් 100යි. ඔව් ප්‍රත්‍යා ගන්න ලාභය ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඒක කන්ෆර්ම්. ඒක හරි සර්. ඒක හොඳටම තේරෙනවා සර්. හරි. එතකොට වස්තුව දැන් හරි ඔයා කියන කතාව ඇත්ත. හැබැයි වෙනත් විස්තීර්ණ ආදායම් වල දාන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ තමයි පෙර වසරකදී ලැබූ අලාභය. පෙර වසරකදී අලාභයක් ලබලා තියෙනවා. මම නිකන් ඔබේ ඔළුවට ගන්න මම නිකන් කියන්නම් පෙර වසරකදී රුපියල් 10ක අලාභයක් තියෙනවා. දැන් එතකොට මම මොකද කරන්න ඕන? එතකොට මම කරන්න ඕන මේ ලාභ වලින් ඒ අලාභේ මකන්න ඕන. ඕක තමයි නියම තියරිය. ඒ කියන්නේ අපි පෙර වසරකදී ලැබූ අලාභය මට පුළුවන් මේ ලාභ වලින් මකන්න. එතකොට මම කරන්නේ එකපාරම රුපියල් 100 වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්නේ නැහැ. දැන් ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවොත් කට ඇරලා කියන මාත් එක වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා. chat එක පොඩක් ගන්න පුතේ. ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවොත් ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා. දැන් ඒකනේ ඇත්ත. වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා. ඒක බොරු නෙමෙයිනේ. ඇත්තටම අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න ඕනේනේ. හැබැයි මම කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න නැති අවස්ථාවක් තියෙනවා. ලියන්නේ නැහැ. මම ඒක ලියන්න ඕනේ ඒත් ලියන්නේ නැහැ. ලියන්නේ නැතුව වෙනත් වියදම් වල ලියනවා. වෙනත් වියදම් වල ලියනවා ඍණ 10ක් කියලා. මේ ලාභ වලින් 10ක් තමයි ලිව්වේ. මේ ලාභ තමයි ලිව්වේ. අලාභ නෙමෙයි. ඒකනේ වරහණක් ඇතුලේ ලිව්වේ. දැන් වෙනත් වියදම් වල අපි ලාභ ලියන්නේ ලකුණ මාරු කරලා. දැන් ඔයාට තේරෙනවද වෙනත් විස්තීර්ණ ආදායම් වලට යන්නේ ඉතිරි 90 විතරයි. ඔබ විශ්වාස කරනවද මේ රූප සටහන දැවැන්ත පාඩමක් නිර්මාණය කරලා දෙනවා කියලා? අවංකව මට කියන්න chat එකට මෙසේජ් එකක් දාන්න. මේ රූප සටහන ඔබට තේරෙනවද? ගිය සතියේ මාත් එක්ක හිටියානම් මෙහෙම ජවයක් තිබෙන්නේ නැහැ ගිය සඳ මට. මම බොහොම අසනීප තත්ත්වෙන් ඉගැන්නුවේ. නමුත් ඒ ගිය සතියේ මට ඒ දෙන්න බැරි වෙච්ච ශක්තිය මම මේ උඹලට දෙන්නේ. ප්‍රත්‍යා ගන්න ලාභේ රුපියල් 100යි. ඔව් සර් පැලෙන්න තේරුණා. ප්‍රත්‍යා ගන්න ලාභේ රුපියල් 100 මම ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඒක තමයි තියරිය. හැබැයි ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න නැතුව වෙනත් වියදම් වල ලියන්න වෙනවා. ප්‍රශ්නේ දිනේ මොන වගේ වෙලාවකද? පෙර වසරක ලාභයක් ලබලා තියෙදි නෙමෙයි. පෙර වසරක අලාභයක් ලබලා තිබ්බොත් ඒකට සමාන ගාණක්. ඒකට සමාන ගාණක්. ඒකට සමාන ගාණක්. අපි කියලා වෙනත් වියදම් වල ලියනවා. හැබැයි ඉතිරි ගාණ ආයි අතන්ටම තමයි යන්නේ. වෙනත් විස්තීර්ණ ආදායම් වල. වෙනත් විස්තීර්ණ ආදායම් වලට වැටෙන ටික තමයි ප්‍රත්‍යාකරණ සංචිතයට මාරු වෙන්නේ. දැන් තේරුණාද? වෙනත් විස්තීර්ණ ආදායම් වලට වැටෙන ටික තමයි ප්‍රත්‍යාගන්න සංචිතයට මාරු වෙන්නේ. ප්‍රත්‍යාගන්න සංචිතයට මාරු වෙන්නේ. අපි නැවත ෂෝට් නෝට් එකක් ගහගමුද? ප්‍රත්‍යාගන්න ලාභ කියලා පුංචි අනුමාතෘකාවක් ලියලා ටක් ගාලා මේ නෝට් එක ගහගන්න. මාර වැදගත්. ප්‍රත්‍යාගන්න ලාභ කියලා පුංචි අනුමාතෘකාවක් ලියලා අද ලස්සනට මේ ආයතනයේට විවිධ ඔය ප්‍රශ්න විසඳ ගන්න ආපු දරුවෝ ටිකක් මාත් එක්ක කතා කරද්දී කියපු දෙයක් තමයි හරි සතුටුයි. ඒ දරුවෝ කියනවා මම හිතන්නේ මේ මීට් එකේ ඇති. ඔබ ලියා ගන්න ලියන ගමන් අහගෙන ඉන්න. ඒ දරුවෝ කියනවා
සර් මට ඒකක් ආවොත් නම් සර් ළඟට ලංකාවේ කවුරු ආවත් ඒකක් එනවා. මට එකපාරම hina. ඒ දරුවට කියන hina වෙන්න එපා සර් එහෙම. මම අයි පුතේ එහෙම කියන්නේ. නෑ සර් අපි ෆස්ට් ටයිම් මොනවද කළේ සර්? හරි. ෆස්ට් ටයිම් මොනවද අපි කළේ? හරි. දැනුත් සර් නිකන් ලොකුවට හිතන්න එපා. තාම ඒකක් කියලා ෂුවර් නෑ. හැබැයි සර් දැන් පේපර් එක බලද්දි තේරෙනවා මෙහෙම යද්දි මේ මාස 3 නියතයි සර් ඒකක්. හරි. අවංකව ප්‍රත්‍යාගණනය ගැන සුන්දරම කතාව ආයි වෙන ඕනේ නෑනේ. ප්‍රත්‍යාගණ ලාභයක් තියෙනවා රුපියල් 100යි. ඔය රුපියල් 100 ඔබ දන්නවා කොහෙද ලියන්නේ වෙනත් ස්ථිර ආදායම් වල. ඒක යන්නේ ප්‍රත්‍යාගණ සංචිතේ. ඕක තමයි තියරිය. හැබැයි ඕක අනවනවා විභාගේ. කොහොමද අනවන්නේ? ඒක පැකට් කරලා ළඟ තියා ගන්නවා දැන්. පුළුවන් නම් මේක ඇඳලා සතියක් දෙකක් බිත්තිය කලවලා තියනවා ගෙදර පේන්න. නිරන්තරයෙන්ම මතකයි පෙර වසරක ලාභයක් දුන්නොත් ඒකට සමාන ගාණක් ගිහිලා ලියනවා වෙනත් වියදම් වල. ඒ ලිව්වේ ලාභ. ඒකයි වරහන් ඇතුලේ ලිව්වේ. දැන් එතකොට ලාභ වලින් ඉතුරු වෙන්නේ 90යි. ඒක ලියනවා වෙනත් විස්තීර්ණ ආදායම් වල. එතකොට ප්‍රත්‍යාගත සංචිතය යන්නේ 90යි. හැබැයි පෙර වසරක ලාභ තිබ්බේ නැහැ. එහෙම වුණා නම් පැටියෝ කෙලින්ම රුපියල් 100ම යනවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට. ඔයාලගේ හයිලයිට් පෙන් එකක් තියෙනවා මෙන්න මේක හයිලයිට් කරගන්න. ඒ කියන්නේ ඔරිජිනල් තැන ඒක. ප්‍රත්‍යාගත ලාභයක් ආවොත් ලියන තැන ඒක. මේක ලියා ගන්න. ප්‍රත්‍යාගත ලාභයක් පොත්වල ගලපන ආකාරය. මාර වටනවනේ. ලංකාවේ මොන කෙලවරක හිටියත් අපේ මේ වීඩියෝ මාලාව තුල මම දන්නවා සමාගම් ගාන ගොඩ දාගන්න. හරි. පැහැදිලි. ප්‍රත්‍යාගත ලාභය රුපියල් 100යි. පෙර වසරකදී ලැබුවා ලාභය රුපියල් 10යි. පෙර වසරකදී ලැබුවා ලාභය රුපියල් 10යි. මං ගිහලා ලියනවා වෙනත් වියදම්. රුපියල් 10ක් අඩු කර. ඉතිරි ගාන කොහෙටද? වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම්. ඒක තමයි යන්නේ ප්‍රත්‍යාගත සංචිතයට. ඒක තමයි යන්නේ ප්‍රත්‍යාගත සංචිතයට. හරි නේද ඇයි? ලියලා ඉවරද? ඔව්ද නැද්ද? මේක ලියලා ඉවරද? හරි. මම එනවා ප්‍රත්‍යාගන්න ලාභ ගැන නෙමේ නෝට් එක මන් දුන්නේ. මම කියනවා ප්‍රත්‍යාගන්න අලාභ ගැන මම මොනවද කියන්නේ? සති ගානක උගන්නපු දේ මම සාරාංශ කරනවා. ඔබ නිකන් හිතන්න සමාගම් පළවෙනි වීඩියෝ එක දවසේ මා ඔබ මුණ ගැහුණ දවස ගොඩක් ළමයි ලංකාව දැනගත්තේ මාව එදා මම ප්‍රත්‍යාගණනය ගැන කියපු එකයි අදයි අතර මාර වෙනසන්නේ. හරි. දැන් ඒ කියන්නේ අතිශය සුන්දරයි. මෙතනින් එහාට A-level paper එක ප්‍රත්‍යාගණනය ඇවිල්ලා නැහැ. හරි. බලා ගන්න හොඳට. ඔන්න ප්‍රත්‍යාගන්න අලාභයක් ආවොත් ප්‍රත්‍යාගරණ අලාභයක් ආවොත් මං කොහෙද ලියන්නේ? අයි කියන්න දෙයක් නැහැ. ඒක ලියන්නේ වෙනත් වියදම් වල. ඒක ලියන්නේ වෙනත් වියදම්. ඒකයි රහද වගේ විශ්වාසයි. හරි. දැන් ප්‍රත්‍යාගන්න අලාභයක් ආව රුපියල් 100ක් ඒක ලියන්නේ වෙනත් වියදම්. හැබැයි වෙනත් වියදම් වල ලියන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ මොන වගේ වෙලාවක? පෙර වසරකදී ලාභයක් ලබලා තියෙනවා රුපියල් 10ක. පෙර වසරකදී ලැබපු ලාභයක් තියෙනවා. ඒක දැනගන්න ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රත්‍යාගත සංචිතයක්. ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රත්‍යාගත සංචිතයක් රුපියල් 10ක. ඒකෙන් තමයි ළමයා දැනගන්නේ පෙර වසරක ලාභයක් ලබලා තියෙනවා කියලා. නැත්නම් ළමයා දන්නේ පෙර වසරකදී ලාභයක් ලබලා තියෙනවා. ඒක දැනගන්නේ ශේෂ පිරික්සුමේ තියෙන ප්‍රත්‍යාගත සංචිතයක්. එතකොට මොකද කරන්න ඕන? අලාභයක් ලැබුවම පළවෙනියට කරන්න ඕන පෙර වසරවල ලැබපු ලාභෙම ගන්න ඕන. ලාභේ කොහෙද තියෙන්නේ? ප්‍රත්‍යාගත සංචිතේ.
එතකොට ප්‍රත්‍යාගන්න සංචිතය කියලා එකපාරම අකන්න පුළුවන්ද? බෑ. බෑ. ප්‍රත්‍යාගන්න සංචිතයට යන්න නම් වෙනත් විස්තීර්ණ ආදායම් වලට යන්න ඕන. අන්න. ඒ නිසා වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා රුපියල් 10ක්. මේ ලිව්වේ අලාභ. මේ ලිව්වේ අලාභ. ඒ නිසා වෙනත් විස්තීර්ණ ආදායම් වල ඕක ලියන්න ඕන වරහණක් ඇතුලේ. වරහණක් ඇතුලේ. වරහණක් ඇතුලේ. එතකොට එතනින් ඒක මාරු වෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයට. ප්‍රත්‍යාගන්න සංචිතයෙන් අඩු වෙනවා රුපියල් 10ක්. අන්න පෙර වසර ලාභ නැති වෙනවා. අර ශේෂ බිරික් සුබේ තියෙන ප්‍රත්‍යාගන්න සංචිතේ මැකෙනවා. මැකෙනවා. දැන් අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල ලිව්වනේ රුපියල් 10ක්. ඉතිරිය කොහෙටද යන්නේ වෙනත් වියදම්. පැහැදිලිද? ඒතර සටහන් අංක දෙකේ හෙලිදරව් කරන්නේ ප්‍රත්‍යාගන්න අලාභ කියලා වෙනත් වියදම් වල ලියපු ගන්න. වෙනත් වියදම් වල ලියපු ගන්න. සටහන් අංක දෙකේ හෙලිදරව් කරන්නේ වෙනත් වියදම් වල ලියපු ගන්න. ඔබට හිතෙන්නේ නැද්ද ඔළුව පලාගෙන යනවා ආයි නෑ මනස මාර නිරවුල් හරියට සුපිරියට ඔළුවට ගියා මොකද්ද මම ප්‍රත්‍යාගන්න ලාභ වලට කරන්නේ අලාභ වලට කරන්නේ මම ඉල්ලන ගානක් දෙනවා හරි මේක YouTube එකෙන් දානවා මම ඉල්ලන ගානක් දෙනවා මම අභියෝග කරනවා මුළු ලංකාවටම පුළුවන් නම් මට 2012 ඉඳලා 2020 වෙනකල් පෙන්නන්න මීට එහා තියරියක් තියෙනවනේ හරි මීට එහා ප්‍රත්‍යාගණනයක් කවදාවත් ඇවිල්ලා නැහැ හරි ඇවිල්ලා නැහැ හරි එන්න පුළුවන් සංකීර්ණ සමාගම් වල මම අදත් කළා එහෙම එන්න පුළුවන් දේවල් මම මේ වීඩියෝ ටික උඹලට බලන්න දෙන්නම් හැබැයි තාම ඇවිල්ලා නැහැ තේර මේ ඇවිල්ලා තියෙන මට්ටම හරි මාත් එක්ක එකපාරක් කියන්න ප්‍රත්‍යාගන්න අලාභයක් ලැබුවා පාඩම් කරපල්ලා ගෙදර එවුන්ට දැනෙන්න ඕන මේ වෙලාවේ ඔබ පන්තියක ඉන්නවා කියලා රයිට් ප්‍රත්‍යාගන්න අලාභයක් ලබලා තියෙනවා කොහෙද ලියන්න ඕන වෙනත් වියදම් ඔව් සර් හරි සරණක දෙකෙන් ලියන්න ඕන හරි ප්‍රත්‍යාගන්න අලාභයක් ලබලා තියෙනවා පෙර වසරක ලාභයක් තියෙනවා ශේෂ බිරික් සුමේ නිරූපණය වුණා ඒක මම ඒකේ ඊට සමාන ගාණක් ලියනවා වෙනත් විස්තීර්ණ ආදායම් වල ඍණ ඇයි අලාභනේ එතනින් ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයට එතනින් ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයට දැන් එතකොට ඉතිරි වෙනවනේ තව 90ක් ඒක ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල sorry ඒක ලියන්නේ වෙනත් වියදම් වල ඒක ලියන්නේ වෙනත් වියදම් වල අලාභනේ ඒක යනවා සටහන් අංක දෙකට ඒක යනවා සටහන් අංක දෙකට අවංකව මට කියන්න ප්‍රත්‍යාගණන අලාභ පිළිබඳ නෝට් එක තේරෙනවද අවංකව කියන්න chat එකට අත යන්නේ නැති කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මට ගේමක් ගහන්න බෑ හරි නමුත් මෙතන ඉන්නේ උන් එහෙම නෙමෙයි හරි මරාගෙන මැරෙන්නේ උන් හරි ඒකනේ කියන්නේ accounts එපා වෙලා කරගන්න බෑ උදේවරු පන්ති වලට ආවට මඤ්ඤම් වගේ සමාගම් එකට එන්න හිතෙනවා හරි අද අපේ උන් එහෙම කිව්වා මම එන්නේ පහට ඉඳලා උදේවරු පන්ති වලට මම කියන plan එකේ ඵලයක් හරි මානසිකව වැටෙන කිසිව පන්තියකට එන්න එපා ළමයි හරි ඔබ පන්තියකට ඇවිල්ලා මානසිකව වැටෙනවා නම් ඒ වගේ පන්ති වලට එන්න එපා මගේ උනත් හැබැයි සර්ට කියන්න සර් plan එක හදලා දෙන්න වැඩේ පැහැදිලිද තුන්දාස් දෙක වෙබ් අංකයේ දරන දරුවගෙන් මං අහන්නේ ඩිරෙක්ට් ප්‍රශ්නයක් පුතා ගිය සති දෙකේ පන්ති ආවද 3002 දරුවගෙන් මං අහන්නේ පුතා ගිය සති දෙකේ පන්ති ආවද හරි එහෙනම් පුතා මට අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න හරි පුතා මට මෙසේජ් එකක් දාන්න මම පුතාට කියලා දෙන්න හරි මාර ඩිරෙක්ට් අවංකයි කෙලිම මේක ලියාගන්න ප්‍රත්‍යාගන්න අලාභේ රුපියල් 100යි ප්‍රත්‍යාගන්න අලාභේ රුපියල් 100යි ප්‍රත්‍යාගන්න අලාභේ රුපියල් 100යි පෙඩේ ලියන්න බය නැතුව ලියන්න කොහෙද ලියන්නේ එක වෙනත් වියදම් වෙනත් වියදම් සරහනක දෙක ප්‍රත්‍යාගන්න අලාභ වෙනත් වියදම් සරහනක දෙක හැබැයි පෙර වසරක ලාභයක් තිබ්බොත් මේ ලියලා තියෙන වචන තමයි පෙර වසරක ලාභයක් තිබ්බොත්
පෙරවසරක ලාභයක් තිබ්බොත් රුපියල් 10ක ශේෂ පිරික්සුමේ ප්‍රත්‍යාගන්න සංචිතය සමානයි 10යි. එහෙම එකක් තියෙනවා. ඒකෙන් තමයි දැනගන්නේ පෙරවසරක ලාභයක් තිබ්බයි කියලා. ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයක්. ශේෂ පිරික්සුමේ තියෙනවා වස්තුවේ ප්‍රත්‍යාගන්න සංචිතයක්. හරි. ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයක්. ප්‍රත්‍යාගන්න සංචිතයක්. ඒකට සමාන ගානක් අපි කොහෙද ලියන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම්. ඍණ 10යි. ඒ ලිව්වේ අලාභ. මේ අලාභ වලින් කොටසක් තමයි ඒ ලිව්වේ. පැහැදිලි? පැහැදිලි? කොහෙද ලියන්නේ? කොහෙද ලියන්නේ? ඒක ආයි තලයක් ගහලා ලියන්නේ. ඒක යනවා ප්‍රත්‍යාගන්න සංචිතයට. ඍණ 10යි. දැක්කද ඒ ෆ්ලෝ එක එන විදිය? වෙනත් විස්තීර්ණ ආදායම් වලට දානවා. එතනින් ඒක ට්‍රාන්ස් වෙනවා ප්‍රත්‍යාගන්න සංචිතයට. දැන් මේ වෙනත් විස්තීර්ණ ආදායම් වල දැම්මනේ 10ක්. ඒතර ඉතිරි 90 කොහෙද ලියන්නේ? ඉතිරි 90 කොහෙද ලියන්නේ? වෙනත් වියදම්. වෙනත් වියදම්. වෙනත් වියදම්. ඉරහඳ වගේ විශ්වාසයි. පට්ට නෝට් දෙකක් අද ගහගත්තා. ඇප්ලයි කරමුද ඕක ගානකට? එතකොට තමයි සුන්දර. හරි. ඇප්ලයි කරමු ඕක ගානකට. මට එන සතියේ තව අලුත් වැඩක් කරන්න පුළුවන් ප්‍රත්‍යාගන්න. අද මීට් එක හරි නැත්නම් YouTube එකේ හරි මේ වීඩියෝ එක බලද්දි වස්තුවේ ඔයාට තේරුම් නැත්නම් ඔයා සර්ගේ නම්බර් එකට ටක් ගාලා මෙසේජ් එකක් ගහන්න. ඒතර සර් ඔයාව හලන්නේ. හරි. 0.77 327යි 82යි 80. right. ටක් ගාලා ශේෂ පිරික්සුමක් ඇඳගන්න. ඔබට හිතෙන්නේ නැද්ද නොවැම්බර් 15 වෙනකල් ඒ ලෙවල් කල් ගියා කියලා කියන එක ඇතුලේ අතිශය සුන්දරයි සමාගම් පන්ති. ඒ කියන්නේ සමාගම් ගානේ 20 ෂුවර් නේද දැන්? ෂුවර් එකටම සමාගම් ගානේ 20 එනවයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අවංකව chat එකට මෙසේජ් දානවා ගොඩක් අය. කියන්නේ අවංකව දැනෙන දෙයක් හෘද සාක්ෂියක් එක කතා කරමු. හරි. ලංකාවේ අද වෙනකොට කුච්චර සමාගම් සම්මන්ත්‍රණ තියෙනවද? YouTube එකේ සමාගම් කියලා ගැහුවොත් උඹට කුච්චර සමාගම් වීඩියෝ බලන්න පුළුවන්ද? හරි. ඇයි අපේ වීඩියෝ එකට මෙච්චර ආදරේ? හරි. ඇයි අපේ වීඩියෝ එක දරුවෙක් බලන්නේ? හරි. මන් දන්නේ මේක බලපු ළමෙක් ආයි ළඟ වීඩියෝ එක බලන්න නැතුව ඉන්නේ නැහැ පුතා. හරි. ඒක මට මාර විශ්වාසයි. හරි. නියමයි. අපි ලියමු මෝටර් රථ ලියන්න පැටිය. මෝටර් රථ 5000යි. සමුච්චිත ෂය වසර මුල 2500යි. සමුච්චිත ෂය වසර මුල 2500යි. සමුච්චිත ෂය වසර මුල 2500යි. යන්ත්‍ර 4000යි. සමුච්චිත ෂය වසර මුල 1600යි. සමුච්චිත ෂය වසර මුල 1600යි. හරි. යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය. යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය. යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය. දැන් උඩ නෝට් එක දකිද්දි තේරෙනවා ෂුවර් එකටම මේකක් තියෙන්නේ පෙර වසරකදී ලාභයක් ලබලා තියෙනවා. පෙර වසරකදී ලාභයක් ලබලා තියෙනවා. හරි. ආයි නෑ. A level paper එකට අභියෝග කරන්න පුළුවන් ගානක් අද අපි හදන්න යනවා. හරි. ඒකයි මම කියන්නේ අද වීඩියෝ එකට අලුතෙන් බලන ළමයෙක්. අපි YouTube එකේ play කරා නිකන් බැලුවා. වස්තුව ඔයාට මේකේ රස දැනෙන්න පරණ වීඩියෝස් එක්ක එන්න. හරි. පැහැදිලිද? ගන්න පළවෙනි ගැළපිල්ල
පළවෙනි ගැළපිල්ල දේපල වාර්ෂිකව 10%ක් ෂය කළ යුතුයි. දේපල වාර්ෂිකව 10%ක් ෂය කළ යුතුයි. දේපල වාර්ෂිකව 10%ක් ෂය කළ යුතුයි. හරි. දේපල වාර්ෂිකව 10%ක් ෂය කළ යුතුයි. හරිනේ. දේපල 10%ක් වාර්ෂිකව ෂය කරන්න ඕන. ඊට වසර අග ලියන්න. වසර අග මෝටර් රථය රුපියල් 6000කට ප්‍රත්‍යාගණනය කළා. මෝටර් රථය රුපියල් 6000කට ප්‍රත්‍යාගණනය කළා. සෙල්ලන්නේ 6000කට ප්‍රත්‍යාගණනය කළා. 6000කට ප්‍රත්‍යාගණනය කළා. පෙර වසරකදී ලැබූ අලාභය රුපියල් 500යි. පෙර වසරකදී ලැබූ අලාභය රුපියල් 500යි. පෙර වසරකදී ලැබූ අලාභය රුපියල් 500යි. රුපියල් 500යි. තුන්වෙනි ගැළපිල්ල යන්ත්‍ර වසර අග රුපියල් 800කට ප්‍රත්‍යාගණනය කළා. යන්ත්‍ර වසර අග රුපියල් 800කට ප්‍රත්‍යාගණනය කළා. වෙන මොනවද කියන්නේ? යන්ත්‍ර වසර අග රුපියල් 800කට ප්‍රත්‍යාගණනය කළා. යන්ත්‍ර වසර අග රුපියල් 800කට ප්‍රත්‍යාගණනය කළා. හරි. දැන් පැහැදිලි? පළවෙනි ගැළපිල්ල ඕකේ නේද? 10%ක් වාර්ෂිකව ෂය කරන්න ඕන. දෙවෙනි එක වසර අග මෝටර රථය 6000කට ප්‍රත්‍යාගණනය කළා. පෙර වසරකදී ලැබූ අලාභය 500යි. පෙර වසරකදී ලැබූ අලාභය 500යි. පෙර වසරකදී ලැබූ අලාභය 500යි. වසර අග 800කට ප්‍රත්‍යාගණනය කළා. යන්ත්‍ර වසර අග 800කට ප්‍රත්‍යාගණනය කළා. 800කට. හරි. මේ ශේෂ පිරික්සුමේ අන්තිමට ලියලා තියෙන්නේ මම යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය 200යි. යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය 200යි. යන්ත්‍ර ප්‍රත්‍යාගණන සංචිතය 200යි. පැහැදිලි? අපි අර පටන් ගමු. කිසිම කලබලයක් නැහැ. පුතා ටක් ගාලා හදා ගන්න ඕන පළවෙනිම දේ තමයි දේපල පිරියතු උපකරණ සටහන තීරු දෙකක් දාගන්න. එකක් මෝටර් රථ අනිත් එක යන්ත්‍ර. දැන් පුතා දන්නවා මේ ගැළපිල්ලක් සමාගම් ගානක හදනවා කියන්නේ වගු ගහන්න බෑනේ. පිළිවෙලට ඩීටේල් එක පෙන්වන්න ඕන. ඒතර අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕන එකක් තමයි සටහන් අංක 4. සටහන් අංක 4 ටක් ගාලා එඳ ගන්න සටහන් අංක 4. ඊළඟට ඔයා ළඟ තියෙන්න ඕන තව එකක් තමයි ආදායම් ප්‍රකාශනයේ උද්ෘතයක් ටක් ගාලා හදා ගන්න වෙනත් විස්තීර්ණ ආදායම් කලාපය. ඒ වගේම හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය ඇතුලේ ප්‍රත්‍යාගන්න සංචිතය. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය ඇතුලේ ප්‍රත්‍යාගන්න සංචිතය කීයද? මුල ශේෂය 200යි. ඒවා දාගන්න. ඒවා නොදා ඉන්න එපා. මෝටර් රථවල මුල ශේෂය කීයද? 5000යි. සමුච්චිත ෂය වල මුල ශේෂය 2500යි. යන්ත්‍ර 4000යි. සමුච්චිත ෂය 1600යි. දැන් මේවා කෙලින්ම ඩීටේල් ටික දාගන්න පුළුවන්. කෙලින්ම උස්සන් ඇවිල්ලා ශේෂ පිරික්සුමෙන් අතාරින දේවල්. ඊට අමතරව ඔයා හදා ගන්න ඕන වියදම් පිළිබඳ උපලේඛන.
බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. ඒ කියන්නේ අපේ සමාගම් පන්තියේ කාලයක් යනකල් අපි හැමදාම පටන් ගන්න ප්‍රත්‍යාගන්න ගැලපිල්ල. ඒකයි නියතයි. ඒකයි නියතයි. මේක නම් කරගන්න වියදම් පිළිබඳ උපලේඛන. වියදම් පිළිබඳ උපලේඛන. කිසිම කලබලයක් නැහැ. සටහන් අංක 4 හදාගත්ත ඒක හරි. වියදම් පිළිබඳ උපලේඛනය හදාගත්ත ඒක හරි. ආදායම් ප්‍රකාශනය හදාගත්ත ඒක හරි. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය හදාගත්ත ඒක හරි. ආකෘති ඔක්කොම හදාගන්න. කිසිම කලබලයක් නැහැ. මං හිතනවා මේ ටික ලියලා ඉවරයි ඔය. ගාන හදලා ඉවර දරුවෝ ඉන්නවා. හරි සතුටුයි පුතේ. හරි. ඇත්තටම සතුටුයි. හරි. සමහරු එල් පේපර් එකට යනකොට වස්තුවේ මතක තියාගන්න ඒගොල්ලෝ ඉන්නවා කැම්පස් එකෙත් සෙකන්ඩ් ඉයර් මට්ටම. නමුත් ඉච්චර ඕනේ නැහැ. හරි. ඒක ගන්න ඉච්චර ඕනේ නැහැ. අවසානයේදී එල් රිසල්ට්ස් ආවම කවුරු මේ කවුන්සලට එයත් කියන්නේ ඔයත් කියන්නේ. හරි. මම කියන දේ හොඳට හිතන්න. බුද්ධිමත්ව හිතන්න. සමහරව ඔයාගේ යාළුවා හදන තරම් පේපර්ස් හදලා යන එකක් නැහැ ඔයා. හැබැයි පුතේ ඔයත් ඒක ගන්න. අන්න ඒක මතක තියාගන්න. හරි. අන්න එතන තමයි අපි දිනන්නේ. අපිත් මේ සමාගම අත ගාලා නිකන් හුරතල් වෙලා ගියා නම් අපිට මෙතනට දෙන්න බෑ. හරි. හදන්න පුතේ. නියමයි යා 3002 ඔයාගේ මෙසේජ් එක මාර වටිනවා. ගාන හදද්දි තේරුණා සර් කියලා එවනවා. දැක්ක පුතේ. ගොඩක් සතුටුයි. මාර ධෛර්යවන්තයි ඔයා අනිවාර්යෙන්. වැටෙන්න එපා. ගොඩක් තැන්වල වෙන්නේ අපිට අග්ගාලා වැටෙනවා. නියමයි. 10%ක් සර් 500යි. ඔව් සර් 400යි සර්. ඔන්න සමුච්චිත ෂේ බැර වුණා. ෂේ හරනේ මෝටර් රථ ෂේ ටික බෙදා හැරීමේ වියදමක් ලෙස දැම්මා. යන්ත්‍ර ෂේ ටික පරිපාලන වියදමක් ලෙස දැම්මා. දැක්කද ෂොට් එක? ඔන්න වාර්ෂික ෂේ ගලපලා ඉවරයි. පට්ට සර්. ෂේවල ඩබල් එන්ට්‍රිය දාලා ඉවරයි. ෂේවල ඩබල් එන්ට්‍රිය දාලා ඉවරයි. යට වගුවේ තියෙන ෂය උඩ වගුවට මාරු කරන්න. යට වගුවේ තියෙන ෂය උඩ වගුවට මාරු කරන්න නියමයි සර්. පුළුවන් නම් ඊතලයක් ගහලා ඔයාගේ දැනුමට ලියා ගන්න 5000න් 3000ක් ගියාම 2000යි. 4000න් 2000ක් ගියාම 2000යි. මේ මොනවද? මේවට කියන්නේ ධාරණ අගයන්. මේවට කියන්නේ රත්තරනේ ධාරණ අගයන්. ධාරණ අගයන්. මේවා තමයි ප්‍රත්‍යාගන්නට භාජනය කරන්නේ. හිතන්න ඔබ හිටපු තැන සතුටු වෙන්න. ඔබ හිටපු තැනත් එක්ක අද හදන ගාන. ඔබට තාම හදන්න බැරි 2019 A level paper එකේ ප්‍රත්‍යාගන්න ගැලපිල්ල විතරයි. ඒකත් අමාරු හින්දා නෙමෙයි, මේක වසර මුල ප්‍රත්‍යාගණනයක්. දැන් මේ වසර අගනේ. නැතුව මේ කේස් එකක් නැහැ, හදන්න පුළුවන්. ඒක පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඔබ මම කියනවට අද 2012 ඉඳලා 2020 වෙනකල් බලන්න ඕනම පේපර් එකක ඔබට ප්‍රත්‍යාගන්න ගැලපිලා කරන්න පුළුවන්. ඕනම පේපර් එකක. කරන්න බැරි නම් ඒ මොහොතේම සර් මෙසේජ් එකක් ගහන්න. ඔයා මාරයිනේ සර්, බොරුනේ කිව්වේ ඔයා. ඔයා කිව්වට 2016 ගාන හදන්න බෑ සර්, 17 හදන්න බෑ සර්. අන්න ගේම්. හරි. 19 බෑ. ඇයි බැරි කියලා හේතුව කියනවා, ඒක වසර මුල ප්‍රත්‍යාගණනයක්. හරි. හැබැයි අනිත් හැම එකම පුළුවන්. එන සතිය මගේ පාඩම තමයි වසර මුල ප්‍රත්‍යාගන්නේ. හරි. ඒ කියන්නේ එන සතියෙන් පස්සේ 19ත් ෂොට් එක දුන්නා. හරි. වැඩේ පැහැදිලිද? තාම කලේ නෑ. දැන් තමයි අර ඇඳ රූපසරහන් දෙක මැණිකක් වෙන්නේ මට. හරි. වසර අග 6000කට ප්‍රත්‍යාගණනය කළා. 6000කට. ඔව්.
ලාභයක් හරි සමාගම් පන්ති ආදරණීයම මෙසේජ් එක ඇවිල්ලා තියෙනවා. හරි ආදරණීය මෙසේජ් එක. වෙබ් අංකයත් එක්කම කියන්නම් මාර වගකීමක් 5290 වෙබ් අංකේ මම හැදුවස 2019 A level paper එක කල්බදු ගැලපිල්ල නොකර ගාන කළා ස්කීම් එකත් එක්ක චෙක් කළා බලද්දි ලකුණු 40න් 33ක් තිබ්බා. ආදරේ සර් මාර වටිනා රත්තරනේ ඔයාගේ මෙසේජ් එක වගේ මෙසේජ් ගොඩක් ගහයි. අන්න එදාට අපේ සමාගම් පන්තිය මාර දිනු. හරි. හැමෝම එකගයි මාත් එක්ක. හරි. කොච්චර අවංකව 60 කඳුලක් ආව ළමයි. අකුණු ගහද්දි සමාගම් පන්තිය පටන් ගත්ත දවස මතක් වුණා. හරි. ඒ දවසත් එක්ක අද වෙනකොට ඔහොම මෙසේජ් එකක් දකින්නකොට ඇත්තටම 60 කඳුලක් ආව ළමයි. වෙන මොනවත් නෙමෙයි. ආර්ථිකමේ නෑනේ මේ පන්තිය. හරි. ඒ කියන්නේ ෆීස් එකක් මුදලක් අරගෙන නෙමිනේ. අපි රටට ගුරුවරයෙක් විදියට මේ වෙලාවේ මොනවද කරන්න පුළුවන්? ඒ දේ වෙනුවෙන් මාරිදිර මැරෙද්දි. හරි. අවංකව දරුවෙක් දිනුවයි කියලා මෙසේජ් එකකින් දකිද්දි අපිට මාර සතුටුයි පුතේ. හරි. අවංක මේ සතුට සල්ලි වලින් ගන්න බෑ. හරි. බලන්න. මෝටර රථේ රුපියල් 2000යි. වස්තුව රුපියල් 2000යි. එතකොට 2000ක මෝටර රථය ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 6000කට. 6000ක. ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා 4000. ඔව් සර්. ඔව් සර්. දැම්ම මෙතනට ලාභය. ලියන්නේ තනි වචනයක් ප්‍රත්‍යාගණනය 4000යි. ලාභ කතා ලියන්නේ නැහැ. ප්‍රත්‍යාගණනය 4000යි. මෝටර රථ හර. කොහෙද ඕක ලියන්නේ? මම කියනවට බලන්න රූප සටහන. ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් ඒක ලියන්න ඕන වෙනත් විස්තීර්ණ ආදායම් වල බෑ. ලියන්න බෑ. අතීතයේ අලාභයක් තිබුණොත් තියෙනවා. අතීතයේ අලාභයක් රුපියල් 500ක්. එතකොට අපි කරන්න ඕන ඒ ලාභ වලට සමාන ගාණක්. ඒ අලාභ වලට සමාන ගාණක්. ගිලා ලියන්න ඕන වෙනත් වියදම් වල. ලියන්න වෙනත් වියදම් වල වරහණක් ඇතුලේ. වරහණක් ඇතුලේ ලිව්වේයි. මේ ලිව්වේ ලාභ. මේ ලිව්වේ ලාභ. ඒකයි වෙනත් වියදම් වල වරහණක් ඇතුලේ ලිව්වේ. දැන් කුච්චර ලාභ ඉතුරුද 3500යි. ඒක ගිහිල්ලා වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න. ඒක ගිහිල්ලා වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න. ඒකට වරහන් දාන්නේ නැහැ. ඒක ලාභනේ. ඒකට වරහන් දාන්න ඕනේ නැහැ. දැක්කද ඒ ලාභේ වාර්තා කරපු විදිය. දැන් බලමුද ප්‍රත්‍යාගන්න අලාභේ. කීයද ප්‍රත්‍යාගන්න අලාභේ? මේක කීයකටද ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ? 800කට. එහෙනම් මට තේරෙනවා 2800 කරන්න නම් ප්‍රත්‍යාගන්න අලාභේ 1200යි. කෙලිම 1200 දාලා වරහන් දාන්න. මේ ලයින් එකේමයි 1200 දාලා වරහන් දාන්න. අලාභේ 1200යි. රූප සමාන බලවත් පුතේ. අලාභයක් ආවම ඒක ලියන්නේ වෙනත් වියදම් වල. නෑ. අතීත ලාභයක් තියනවද? ඔව්. ශේෂ පිරික්සුමේ තියෙනවා අතීත ලාභයක්. අතීත ලාභයක් තියෙනවා. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් වලට ගිහිල්ලා ලියනවා මෙතන අලාභ. අන්න වරහන් දාන්න. වරහන් දාන්න. වරහන් දාන්න. මෙතනට වරහනක් දාන්න. වරහනක් දාන්න. දැන් තව කොච්චර ඉතුරුද? 1000ක්. මොනවද ඒ අලාභ? කොහෙද ලියන්නේ? වෙනත් වියදම් වල. වෙනත් වියදම් වල. අන්න ඒක තමයි සටහන් අංක 2 හෙලිදරව් කරන්නේ. අන්න ඒක තමයි සටහන් අංක 2 හෙලිදරව් කරන්නේ. යන්න සටහන් අංක 2 කියලා දාන්න රුපියල් 1000යි. මම කියන්නේ ඔබ සමාගම් මාකින් එකත් එක්ක චෙක් කරනවා ඊළඟට. ඔබට ඔළුව හැදෙන්නේ සුපිරි ඔළුවක්. මං කිව්වනේ. ඇයි අපිට බැරි මේ සමාගම් පන්තියට පැය දෙකක් දෙන්න? පැය 3වල් 4 ඕනේ නැහැ. පැය දෙකක්. 6යි කාලා 8යි කාලා. අපිට මොකක්ද නොවැම්බර් මාසෙ වෙනකල් දෙන්න. දැන් මං ඉස්සර කිව්වට වඩා දැන් තේරෙනවනේ. දැන් තේරෙනවනේ මේ ගාන හැදෙනවමයි. කෙටි කාලන සැලසුම් හරියන්නේ නැහැ පුතේ. හරි. සමහරු මයෙන් අහනවා මේ මාස ටිකෙන් හදා ගන්න පුළුවන්ද? මං අභියෝග කරනවා ඔබ මාත් එක්ක හැමදාම රැට මෙසේජ් එකක් දාන්න පටන් ගත්තොත් බැරි එකෙක්. හරි. මං බෝ හදනවා. හරි. මම ටග් ගාලා හදනවා. මං කොස්ටින් නෝට් ටික අරගෙන ඉවරලා මං ටග් ගාලා බෝ හදනවා. මට කියනවා සර් මට කොස්ටින් ටික හදලා දෙන්න කියලා මම ගයිඩ් කරනවා.
මම දෙන වීඩියෝස් ටික බලන්න ගියා නම් සති දෙකෙන් කොස්ටින් පුළුවන්. සති දෙකෙන්. ඒ ලකුණු 20යි මේ 20යි 40යි. මම උඹට S එකක් අරන් දීලා සති දෙකෙන්. හරි. මම ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහට ගන්න. මම ආයි අන්තිම ටික කියලා දෙන්න. මම ආයි අන්තිම ටික කියලා දෙන්න. මේ බලන්න. හොඳට බලාගන්න. පැටියට තේරුණාද මෙතන 2000යි තියෙන්නේ කියලා? ඔව් සර්. 1200කට අලාභයක් එනවමනේ 800 නැත්තම් එන්නේ නැහනේ. 1200යි අලාභය. ටක් ගාලා අර ගහපු අන්තිම රූසරණ බලන්න. අලාභයක් ආවම කොහෙද ලියන්නේ වෙනත් වියදම් වල. හැබැයි මේ ගානේ ලියන්න බෑ පෙර වසරක ලාභයක් තියෙන නිසා. එතකොට මම ගිහිල්ලා ඒක ලියන්න ඕන වෙනත් විස්තීර්ණ ආදායම් වල. වරහණක් විදියට. ඇයි අලාභනේ. ඉතුරු වෙන්නේ කීයද? 1000යි. ඒක තමයි වෙනත් වියදම් වල ලියන්නේ. ඒක තමයි සටහන් අංක දෙකට යන්නේ. වැඩේ සුන්දරයි. රත්තරනේ මම බලනවා මෙතන කීයක් එනවද සුද්ධ ගන්න. ඒකේ ගන්නේ අන්තිම උත්තරේ. අන්න ඒකයි වටින්නේ. ඒකේ ගන්නේ අන්තිම උත්තරේ. ඒකේ අන්තිම උත්තරේ. මේ 3500යි මේ 200යි මේ අන්තිම උත්තරේ තමයි මෙතනට අරන් ඉන්නේ 3300යි. අන්න ඒක තමයි අපි ප්‍රත්‍යාඝාත සංචිතයට මාරු කරන්නේ. නැතුව වෙන වෙනම ප්‍රත්‍යාඝාත සංචිතයට මාරු කරන්නේ නැහැ. දේපල පහක් ප්‍රත්‍යාඝාතනය කරාම පස් වතාවක් ප්‍රත්‍යාඝාත සංචිතයට යන්නේ නැහැ. සුද්ධ ගාන යන්නේ. එන සුද්ධ ගාන 3300යි 3300 තමයි මෙතනට යන්නේ. 3300 තමයි මෙතනට යන්නේ. කෙලිම 3300යි යන්නේ. සිස්ටම් එකෙන් පෙර වසරේ මැකිලා උතර ඉතුරු වෙලා තියෙන්නේ මේ වසරේ ප්‍රත්‍යාඝාත ලාභේ විතරයි වස්තුවේ. මෙන්න මෙයා විතරයි ගාන්න ඉතුරුනේ. බලන්න මේ දෙක එකතු කරාම එන්නේ කීයද කියලා නිකන් සාමාන්‍ය දැනීමෙන් ඔබට තේරෙයි. 200යි 3300යි එකතු කරලා බලපන් කීයද එන්නේ කියලා. වැඩේ පැහැදිලි. හරි. මම පුංචි වැඩක් කරනවා දැන්. හරි. මමට උදව් කරන්න. මම මේ මුළු ගානම මකනවා. පොඩි විදේශ රටවල අධ්‍යාපනික මෙවලමක්. විශේෂයෙන් මේ කාලේ ඔන්ලයින් වල මම මේ දවස්වල අධ්‍යයනය කරන ඔන්ලයින් ටීචින් මෙතඩ්ස් කියලා. ඒ ඔන්ලයින් ටීචින් මෙතඩ්ස් වල තියෙන හොඳම මෙතඩ් එකක්. අපි දරුවත් එක්ක වැඩක් කරාම ඒක රිපීට් තව පාරක් කිරීම. හරි. හැබැයි දරුවා බලන් ඉන්න. දැන් මම මේ ගාන ආයි හදනවා. හරි. ඔයා හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න. රයිට්. දැන් ඔන්න මෙහෙමයි ගාන හදාගෙන ගියේ. දැන් වැඩි වෙන්නේ නැහැ මේක. දැන් තමයි නියම යටි හිතට රෙකෝඩින් එක වදින්නේ. පළවෙනිම දේ තමයි රත්තරන් දුවේ පුතේ අපි හදා ගන්න ඕන දේපල නෝට් එක. ඔන්න මෝටර් රථ, ඔන්න යන්ත්‍ර. වසර මුල කීයද මෝටර් රථ 5000යි, වසර මුල යන්ත්‍ර 4000යි නියමයි සර්. ඔන්න තීරු ටික ගත්තා. වසර මුල 2500යි මෙතන 1600යි. ඔන්න මං හදාගත්තා වෙනත් විස්තීර්ණ ආදායම්. ඔන්න මං හදාගත්තා හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ ප්‍රත්‍යාඝාත සංචිත තීරුව එකේ මුල ශේෂය 200ක් තිබ්බා. ඔන්න මං හදාගත්තා වියදම් පිළිබඳ උපලේඛනය, බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. දැන් ඔන්න මං ගාන පටන් ගන්න යන්න. පැටව ටික බලා ගන්න. පළවෙනියටම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. පළවෙනියට කරන්න ඕන මේ දේපල ෂෙයා කරන්න ඕන 5000ට 10%ක් කියන්නේ 500යි, 4000ට 10%ක් කියන්නේ 400යි. ඒ දෙකම අපි එක පැත්තකින් සමුච්චිත ෂෙයා ගිණුමට බැර කරා, අනිත් පැත්තෙන් වියදම් පිළිබඳ උපලේඛනය ලිව්වා. මං හිතනවා කිසිම අවුලක් නැහැ. පැටවු ටිකට මේක තේරෙනවා. ඊළඟට පුතේ කවදාවත් ෂේ තියාගෙන ප්‍රත්‍යාඝාතනය කරන්න බෑ. යට වගුවේ තියෙන උත්තරේ උඩ වගුවට මාරු කළා. කීයද මේකේ ධාරණගේ 2000යි, කීයද මේකේ ධාරණගේ 2000යි. රත්තරන් දුවට රත්තරන් පුතාට පැහැදිලි ධාරණ අගේ උනේ රුපියල් 2000යි. දැන් පුතා මට කියන්න, මම මේ හරිය පොඩ්ඩක් ලියන්නම්. පුතාට පැටලෙන්නේ නැහැ.
ප්‍රත්‍යාගණනය කළේ 6000කට නම් ප්‍රත්‍යාගණ ලාභයක් ආව 4000ක්. මේ ලාභය වෙනත් විස්තීර්ණ ආදායම් වලට දාන්න පුළුවන්ද? ඕක තමයි අපේ තියරිය. දාන්න බෑ. මොකද දාන්න බැරි පෙර වසරක අලාභයක් තියෙනවා රුපියල් කීයකද 500ක. එතකොට අපි කරන්න ඕන වෙනත් වියදම් වල ගිහිල්ලා ওই 500 දාලා අපි වෙනත් විස්තීර්ණ ආදායම් වලට දාන්න ඕන ඉතුරු 3500 විතරයි. එහෙනම් ඔන්න ඔය තියරිය තමයි මම මෙතනට ඇප්ලයි කරේ. මම වෙනත් වියදම් වලට ගිහලා 500ක් අඩු කළා. හේතුව පෙර වසරක අලාභයක් තියෙනවා නම් අපිට කිව්වා ඒකට සමාන ගාණක් වෙනත් වියදම් වල ලියන්න ඕන කියලා. ඒ නිසා මම වෙනත් වියදම් වල ගිහලා ලිව්වේ ලාභ. ඒකයි වරහන් දැන්. ඒකයි වරහන් දැන්. වෙනත් විස්තීර්ණ ආදායම් වල මම ගිහලා 3500ක් ලිව්වට ඒ 3500 මම ප්‍රත්‍යාගන්න සංචිතයට දාන්න කලබල වෙන්නේ නැහැ. හේතුව තව ප්‍රතිඵල තියෙනවා නම් අන්තිමට තමයි ප්‍රත්‍යාගන්න සංචිතයට දාන්න ඕනේ. ඒක කෙලින්ම තියෙන නීතියක්. ඒ නිසා මම කලබල වෙලා මේ 3500 ප්‍රත්‍යාගන්න සංචිතයට දාන්නේ නැහැ. මම ප්‍රත්‍යාගන්න සංචිතයට දාන්නේ අන්තිම සුද්ධ ප්‍රතිඵලෙ. දැන් වැඩේ එතන ක්ලියර්. මම මේ ගැළපිල්ල මෙතනින් මකන්නම්. ප්‍රත්‍යාගණනය කරලා තියෙන රුපියල් 800කට තර ප්‍රත්‍යාගන්න අලාභයක් ආව 1200ක්. ඇත්තටම 1200 වෙනත් වියදම් වලද ලියන්න ඕන. ඔව්. හැබැයි ලියන්න බෑ. ඇයි? පෙර වසරක ලබලා තියෙනවා ලාභයක්. කීයක ලාභයක්ද? කීයක ලාභයක්ද ලබලා තියෙන්නේ? පෙර වසරක ලබලා තියෙන්නේ කීයක ලාභයක්ද? ඔව්. එකගයි. රත්තරනේ පෙර වසරක ලබලා තියෙන්නේ රුපියල් 200ක ලාභයක්. රුපියල් 200ක ලාභයක්. පෙර වසරක ලබලා තියෙන කෙලිම රුපියල් 200ක ලාභයක්. රුපියල් 200ක ලාභයක්. සුපිරිනේ. පැටියෝ රුපියල් 200ක ලාභයක් තමයි පෙර වසරක ලබලා තියෙන්නේ. සුන්දරයි. පෙර වසරක ලබලා තියෙන රුපියල් 200ක ලාභයක්. එතකොට ඒකට සමාන ගාණක් වෙනත් විස්තීර්ණ ආදායම් වල ගිහලා ලියන්නම ඕන. ලියන්නම ඕන. හැබැයි ලියන්නේ ලාභ නෙමෙයි. මේ ලියන්නේ අලාභ. අලාභ වලින් තමයි යම් ගාණක් ගිහලා ලියන්න ඕන. කීයද ලියන්න ඕන? එතන නීතියක් තියෙනවා පෙර වසරවල ලැබපු ලාභයට සමාන ගාණක්. ඒ කියන්නේ 200ක්. ඒක දැනගත්තේ මේ ප්‍රත්‍යාගන්න සංචිතේ. එතකොට ඉතිරි වෙන්නේ කීයද? 1000යි. ඒක තමයි වෙනත් වියදම් වල ලියන්නේ. සටහන් අංක දෙකේ හෙළිදරව් කරන්නෙත් ඒක. සටහන් අංක දෙකේ හෙළිදරව් කරන්නෙත් ඒක. වැඩේ පැහැදිලි. අවංකව chat එකට message එකක් දාන්න. අවංකව chat එකට message එකක් දාන්න. මේ ගැළපෙලා තේරුණාද නැද්ද? තේරු නැහැ කියන්නේ definitely sirට අද message 3-4ක් දාන්න ඕන. හරි. sirට ඔයාව highlight වෙලා මගේ phone එකේ පේන්න ඕන. හරි. නැත්නම් මට මගේ target එකට ඔයාව ගෙනියන්න බෑ. නියමයි. මෙහෙමයි යා. සුපිරියටම පාඩම තේරුණා කියලා මට හිතෙනවා. මම දැන් ඔබව ගෙනියනවා තවත් අලුත් වැඩකට. හරි. හොඳට තේරුම් ගන්න. මාර වටිනවා. හරි. මාර වටිනවා. හරි. මේ ශේෂ පිරික්සුමට අග්ගලා ලියාගමු. මේ ශේෂ පිරික්සුමට අග්ගලා ලියාගමු. තීරු දෙක දාගන්න හර බැර කියලා. තීරු දෙක දාගන්න හර බැර කියලා. හරිම වටිනවා පුතේ. තීරු දෙක දාගන්න හර බැර කියලා. ලියන්න පළවෙනි වචනේ. පළවෙනි වචනේ. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය.
වසර මුලට රුපියල් 1000යි. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය වසර මුලට රුපියල් 1000යි. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය වසර මුලට රුපියල් 1000යි. වසර මුලට රුපියල් 1000යි. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය වසර මුලට රුපියල් 1000යි. අපි බහන්න දෙනකොට වොරන්ටියක් දෙනවා. හරි. බෙදා හැරීමේ වියදම් 80000යි. බෙදා හැරීමේ වියදම් 80000යි. 80000යි. බෙදා හැරීමේ වියදම් 80000යි. හරි 80000යි. බෙදා හැරීමේ වියදම් 80000යි. වැටුප් වරහන් ඇතුලේ ශුද්ධ වැටුප් වරහන් ඇතුලේ ශුද්ධ 18000යි. වැටුප් වරහන් ඇතුලේ ශුද්ධ 18000යි. 18000යි. හරි. ලියන ගැළපිලි අංක 1. ලියන ගැළපිලි අංක 1. පළවෙනි ගැළපිල්ල. පළවෙනි ගැළපිල්ල. පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් මෙම වසරේ රුපියල් 800ක් ගෙවන ලදී. රුපියල් 800ක් ගෙවන ලදී. මං ආයි කියන්නද? පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් මෙම වසරේදී රුපියල් 800ක් ගෙවන ලදී. රුපියල් 800ක් ගෙවන ලදී. රුපියල් 800ක් ගෙවන ලදී. එය බෙදා හැරීමේ වියදම් ගිණුම තුල ඇත. එය බෙදා හැරීමේ වියදම් ගිණුම තුල ඇත. බෙදා හැරීමේ වියදම් ගිණුම තුල ඇත. වසර අගට කළ යුතු ප්‍රතිපාදනය රුපියල් 3000යි. වසර අගට කළ යුතු ප්‍රතිපාදනය රුපියල් 3000යි. වසර අගට කළ යුතු ප්‍රතිපාදනය රුපියල් 3000යි. රුපියල් 3000යි. හරි. ඊළඟ ගැළපිල්ල. ගැළපිලි අංක 2. වැටුප් ගෙවීමේදී 10%ක් EPF අඩු කර ඇත. වැටුප් ගෙවීමේදී 10%ක් EPF අඩු කර ඇත. වැටුප් ගෙවීමේදී 10%ක් EPF අඩු කර ඇත. සරලයිනේ. දැන් අපි වැටුප් ගෙවනකොට 10%ක් EPF අඩු කරලා තියෙනවා. හරි. වැටුප් ගෙවීමේදී EPF 10%ක් අඩු කර ඇත. ආයතන දායකත්වයේ 15%යි. ආයතන දායකත්වයේ 15%යි. ETF සඳහා 3%යි. තනි පුද්ගල අවසාන ගිණුම් වීඩියෝස් බලන්න කියලා තියෙනවා. සොරිම තමයි බැලුවේ නැත්නම්. අදත් සමහරුගෙන් මම ඇහුවම කීයද බැලුවේ? 6යි බැලුවේ. 5යි බැලුවේ. හරි. ලැජ්ජ වෙන්න ඕන. මෙච්චර පාත් එකක් පෙන්නද්දි ඇයි ඒව බලන්නේ නැත්තේ? පැහැදිලි. ETF සදා 3%යි. ETF සදා 3%යි. තුන්වෙනි ගැළපිල්ල
තුන්වෙනි ගැළපිල්ල මෙම වසරේ සේවකෙක් පැවරු නඩුවක් සම්බන්ධව සේවකෙක් පැවරු නඩුවක් සම්බන්ධව 2021 5යි 20 දින අධිකරණ තීන්දුවක් ලැබුණා. අධිකරණ තීන්දුවක් ලැබුණා. 5යි 20 අධිකරණ තීන්දුවක් ලැබිලා තියෙනවා. රුපියල් 2000ක වන්දි ගෙවන ලදී. රුපියල් 2000ක වන්දි ගෙවන ලදී. මේ වසරේ සේවකයෙක් පැවරු නඩුවක් සම්බන්ධයෙන් මේ වසරේ සේවකයෙක් පැවරු නඩුවක් සම්බන්ධයෙන් 2021 5යි 20 දින 2021 5යි 20 දින අධිකරණ තීන්දුව ලැබුණේ රුපියල් 2000ක් වන්දි ගෙවන ලදී. රුපියල් 2000ක් වන්දි ගෙවන ලදී. ගෙවලා. ඔව් පුතේ වන්දි ගෙවලා. ඊළඟ ගැළපිල්ල 2021 6යි 30 දින 6යි 30 අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. 6යි 30 දින අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. කවදද? 6යි 30 අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අනුමැතිය ලැබුණා. කවදද? 6යි 30 අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. නියමයි. දැන් මොනවාද කරන්නේ? කොහොමද කරන්නේ? ඒ හැමදේම උගන්වන්න යනවා. පළවෙනිට ඇඳ ගන්න වියදම් පිළිබඳ උපලේඛන. පළවෙනිට ඇඳ ගන්න වියදම් පිළිබඳ උපලේඛන. පළවෙනිට ඇඳ ගන්න වියදම් පිළිබඳ උපලේඛන. හරි. මේක ඇවිල්ලා මාර විදියට බැරි ළමයට ගොඩ යන කෝස් එකක්. වෙනත් වියදම් මූල්‍ය වියදම්. ඕනම සමාගම් පරිපූර්ණ දරුවෙක් මේ වීඩියෝ එක YouTube එකේ හරි බලද්දි හවුනොත් මට කියන්න නෑ සර් මට මාර ඇඩ්වාන්ස් ගණන් ඕන මම දැන් වෙනකොටත් සමාගම් පාස් පේපර්ස් වතුර වගේ ලියන ළමයෙක්. ඔබට තියෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. සමාගම් සංකීර්ණ කියලා. හරි. ඒක බලනවා මේ සරල ගෲප් එකේ කට්ටිය ඔක්කොම මේ වීඩියෝ ටික ලෑස්ති කරලා තියෙන්නේ මම. හැබැයි ඔබට සෙට් වෙන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට සමාගම් වතුර වගේ ළමයෙක්. හරි. නැත්නම් YouTube එකේ මේක බලද්දී යම් කිසි කෙනෙක් ඔබට හිතෙන්න පුළුවන් නෑ මට මම දන්නවනේ සර්. මට ඕනේ මට ඊට වඩා ඇඩ්වාන්ස් තලයක් ඕන. අපි ළඟ ප්‍රොඩක්ට් එක තියෙනවා. එකම දේ මෙසේජ් එකක් දාන්න. සම්බන්ධ කරන්නම් ඔබ ඔය කෝස් එකට. බෙදා හැරීම පරිපාලන වෙනත් මූල්‍ය. හරි ලස්සන්ට වගුව නිර්මාණය කරන්න. ඒක ඕකේ. මට ඕන සටහන් අංක 2. ඒවට මාරම වටින සටහන් පුතේ. බොරු කියන්න ඕනේ නැහැ නේ සටහන් අංක 2 කියන එක මට ඕනෙමයි. සටහන් අංක 2. ඔව්. සටහන් අංක 2. හරි. ඒ වගේම මට අත්‍යවශ්‍යයි මේ ගානේදී සටහන් අංක 9. මේක තමයි මම ගොඩක් වෙලාට උපචිත වියදම් වගේ දේවල් දාන්නේ. සටහන් අංක 9 මට මාර වටිනවා. හරි. වියදම් පිළිබඳ උපලේඛනයත් හරි. දැන් ඔයයි මායි එකතු වෙලා පළවෙනි ගැළපිල්ලට යන්න යනවා. ටක් ගාලා ටී ගිනුම් දෙකක් ඇඳ ගන්න ඕන. මං කිව්වේ 9 ඉන්න කෙනෙක් වීඩියෝ එකේ පළවෙනි 8 බලලා නැත්තම් ඔබ 9 හරවත් නැහැ. 9 හරයක් ගන්න නම් පළවෙනි 8 බලන්න ඕන. ඒ පළවෙනි 8 මම ලස්සනට උගන්වනවා මෙන්න මේ ටී ගිනුම් දෙක. ටක් ගාලා මේ ටී ගිනුම් දෙක නම් කරගන්න.
වගකීම් සහතික ගිණුමයි ප්‍රතිපාදන ගිණුමයි. ප්‍රතිපාදන ගිණුමේ දැන්ට තියෙන බැලන්ස් එක දාගන්න. පුළුවන් ළමයි ගැළපිලා ටක් ගාලා ඉවර කරන්න. පුළුවන් ළමයි ගැළපිලා ටක් ගාලා ඉවර කරන්න. දැන් රත්තරන් සටහන් අංක 2 සටහන් අංක 9 වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ඉවරයි කියලා ගොඩාක් දාලා තියෙනවා. හැබැයි මම මුල ඉඳලා උගන්වන්න. තියරිය තමයි අපි ප්‍රතිපාදනයක් කරලා තියෙනවා නම් ඒකට වියදමක් ඇති වුණොත් ඒක වෙන කොහෙටවත් දාලා හරියන්නේ නැහැ. ඒක දාන්න ඕන ප්‍රතිපාදන ගිණුමට. තේරුණා? ඒක දාන්න ඕන ප්‍රතිපාදන ගිණුමට. මට පොඩ්ඩක් ගැළපිල්ල කියනවාද මේ වසරේ ඇති වුණ වියදම කීයද? කීයක වියදමක් මේ වසරේ ඇති වුණා කියලාද කියන්නේ? බැඳීමක් හදාගනින් පන්තිය ඇතුලේ නිකන් ඔහෙ ඉන්න එපා chat එකට දාන්න ඕන කීයක වියදමක්ද මේ වසරේ ඇති වෙලා තියෙන්නේ? 800. අන්නේ 800 මෙතනටයි හර වෙන්න ඕන. ඒ 800 මෙතනටයි හර වෙන්න ඕන. ඒක වැරදිලා බෙදා හැරීමේ වියදම් වලට දැම්මා කියලා කියන්නේ. මේ බෙදා හැරීමේ වියදම් පිළිබඳ උපලේඛනයට අරන් ඇවිල්ලා එතනින් අයින් කරලා පෙන්න. එතනට දාලා හරියන්නේ නැහැ. එතනින් අයින් කරා. නියම තැනට දැම්ම. මට කියන්න ඇත්තටම මේකේ තියෙන්නේ කීයද? මට දැනගන්න ඕන ඉච්චරයි. දැන් ඇත්තටම මේකේ තියෙන්නේ කීයද? 200යි. අවංකව මට කියන්න chat එකට දානවද මෙසේජ් එකක් වසර අගට කීයක ප්‍රතිපාදනයක් කරන්න ඕන කියලා දෙයගොල්ලෝ කියන්නේ. නෑ. වසර අගට මට chat එක පේන්නේ නැහැ පුතේ. වසර අගට කීයක ප්‍රතිපාදනයක් කරන්න ඕනි කියලාද කියන්නේ? තුන්දාහයි. වසර අගට 3000ක ප්‍රතිපාදනයක් කරන්න ඕන. ඇත්ත ඒක. මෙතන තියෙන්නේ 200යි. එහෙනම් 3000 වෙන්න නම් තව කීයක ප්‍රතිපාදනයක් කරන්න ඕනද රත්තරන්? 2800යි. 2800යි. වගකීම් සහතික ගිණුමට 2800ක් හර කරන්න ප්‍රතිපාදන ගිණුමට 2800ක් බැර කරන්න. මේ වගකීම් සහතික ගිණුම දාන්න බෙදා හැරීමේ වියදමක් විදියට මේ වගකීම් සහතික ගිණුම දාන්න බෙදා හැරීමේ වියදමක් විදියට මේ වගකීම් සහතික ගිණුම කියලා දාන්න බෙදා හැරීමේ වියදමක් විදියට කෙලින්ම බෙදා හැරීමේ වියදමක් විදියට කියලා දාන්න. ඉවරයි. මේ ප්‍රතිපාදන ගිණුමේ එන බැලන්ස් එක රුපියල් 3000 සටහන් අංක 9 දාන්න.
ප්‍රතිපාදන ගිණුමේන බැලන්ස් එක ගිලා සටහන් අංක 9 දාන්න. 9 දාන්න. මේ ගිණුම් දෙකම ඕකේ. සටහන් අංක දෙකේ හෙළිදරව් කරන්න ඕන වියදම් පිළිබඳ උපලේඛනයට මාරු වෙච්ච ගාන. කීයද වියදම් පිළිබඳ උපලේඛනයට මාරු වෙච්ච ගාන 2800යි. 2800. මම ආයි ගැළපිල මුල ඉඳලා උගන්වනවා බලන්න. එක පාරක් ආයි මුල ඉඳලා කියලා දෙනවා බලන්න. මම ආයි මුල ඉඳලා කියලා දෙනවා බලන්න. අපි ටීගිනුම් දෙයක් ටක් ගාලා එනගම්. එකක් වගකීම් සහතික ගිණුමයි අනිත් එක ප්‍රතිපාදන ගිණුමයි. තේගිනුම් දෙකක් ඇඳගන්න. එකක් වගකීම් සහතික ගිණුමයි අනිත් එක ප්‍රතිපාදන ගිණුමයි. දාගන්න ප්‍රතිපාදන ගිණුමේ ආරම්භක ශේෂය කීයද? රුපියල් 1000යි. මේක ඇත්තම කතාව ගිය අවුරුද්දේ අපි මේ ප්‍රතිපාදනය කරලා තිබුණා. ගැළපිල්ල හොඳට කියවන්න. සත්‍ය වශයෙන්ම ඇතිවිච්ච වියදම දාන්නේ වෙන කොහෙටවත් නෙමේ ප්‍රතිපාදන ගිණුමට. මොකද ඒ වියදම කලින්ම අපි හඳුනගෙන ඉවරයි. සත්‍ය වශයෙන්ම ඇති වුණ වියදම දාන්නේ ප්‍රතිපාදන ගිණුමට. ඒත් ඒගොල්ලෝ කියනවා වැරදිලා ඒක දාලා තියෙනවා කියලා බෙදා හැරීමේ වියදම් වල. ඒතර ප්‍රතිපාදන ගිණුමට දැම්ම වගේ නෙමෙයි වැරදි තැනෙන් අයින් කරන්න ඕන. වැරදි තැනෙන් අයින් කරන්න ඕන. ඔන්න ඔක තමයි පළවෙනි පොයින්ට් එක. දැන් ඔයාගේ ප්‍රතිපාදන ගිණුම ඇතුලේ තියෙන්නේ 200යි. වසර අග වෙනකොට ඒක 3000 කරන්න ඕන කියලා කියන්නේ. ඕනම දරුවෙක්ට තේරෙනවා 200 3000 කරන්න නම් මේ වසරේ හඳුනා ගන්න ඕන වියදම 2800යි. වගකීම් සහතික ගිණුම හර 2800යි, ප්‍රතිපාදන ගිණුම බැර 2800යි. මේ වගකීම් සහතික ගිණුම තමයි මම මාරු කරේ බෙදා හැරීමේ වියදමක් ලෙස. ඉරි දෙක ගහලා ශේෂ කරන්න දෙයක් නැහැ. ශේෂය එන්නේ 3000යි. ශේෂය එන්නේ 3000යි. ඒක වගකීමක්. ඒක ලියන්නේ සටහන් අංක 9. සටහන් අංක 9 ලියනවා ප්‍රතිපාදන 900යි. ප්‍රතිපාදන 900යි. ප්‍රතිපාදන 900යි. ප්‍රතිපාදන 900යි. මේ ගිණුම තමයි බෙදා හැරීමේ වියදම් විදිහට මාරු කළේ. ඒක තමයි සටහන් අංක 2 හෙළිදරව් කරන්නේ. සටහන් අංක 2 හෙළිදරව් කරන්නේ. අවංකව chat එකට දාන්න මේක තේරුණාද නැද්ද? තේරුම් නැත්තම් definitely මේ වෙලාවේ ලැජ්ජාවට නොදැම්මත් මට private message එකක් හරි මගේ WhatsApp එකට දාන්න ඕන. හරි. මං ටක් ගාලා ඔබට ඒකේ වීඩියෝ අංකෙත් එක්ක එවන්නම්. ඔබ ටක් ගාලා night එකක් ගහලා ඒක බැලුවා. වැඩේ ගොඩ. මං ගාන්ට කියනවා. මං හැමෝගෙම අහන්න. මේ ගැළපිලා තේරුණාද නැද්ද? නියමයි. නියමයි. දැන් මම යනවා ඊළඟ ගැළපිල්ල. බලන්න කොච්චර ගොඩ යන්න පුළුවන් පන්තියක්ද? වෙන පන්තියක නම් දෙයක් තේරුම් නැත්තම් තේරුන්නේ නැහැ ඉවරයි. බැරි එකා බෑ. ඒත් මං උඹට කියනවා තේරුම් නැත්තම් මට මෙසේජ් එකක් දාන්න. මම ගාන්ට කියන්නම් මෙන්න මේ YouTube එකේ මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මේ කොටස බලන්න ඔයාලට පුළුවන් පාඩම. හරි. ඔයාලා පැය දෙකක් ඇතුළත පාඩම ගොඩ. හරි. දැන්වත් ඔබට තේරෙනවාද අපි සමාගම් පැය දෙකේ පැය එකමාරේ වීඩියෝ වලින් ආවේ ඇයි කියලා? හරි. නැත්තම් අපිට මේක කවදාවත් ගොඩ දාගන්න බෑ. හරි. මට අවංකව කියන්න පෑන පැන්සල පැත්තක දාලා ඊළඟ ගැළපිල්ල මොකද කියන්නේ? වැටුප ගැන නේද පැටවු ටික කියන්නේ? මෙන්න මෙහෙම නීතියක් තියෙනවා පුතේ වැටුප් සම්බන්ධයෙන්. ඔබ අවංකව පිළිගන්නවද නැද්ද දන්නේ නැහැ. මේ වෙලාවේ තනි පුද්ගල අවසාන ගිණුම් වීඩියෝ ටික බලලා නම් ඔබ ඉන්නේ මට හරියට පඩිපෙළ නගින්න දෙයක් නැහැ ලිෆ්ට් එකක් තියෙනවා. පඩිපෙළ නගිනවා කියන්නේ මේ ලිෆ්ට් එකට ගිහලා මට බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ මම උඩ තට්ටුවේ. අන්න ඒ වගේ ගතියක් මට දැනෙනවා. ඒත් මට කරන්න දෙයක් නැහැ. මම දන්නවා එකෙක් හරි මෙතන ඉන්න වීඩියෝ බලපු නැති. මං ඌ ගැන හිතලා කියලා දෙන්න. රත්තරනේ සේවකයෙක්ගේ වැටුප අපි ගෙවනකොට ලංකාවේ නීතියේ තියෙනවා EPF එකට 10% කපන්න ඕන. මේගොල්ලෝ ඒක කපලා. එතකොට ශේෂ පිරික්සුමේ තියෙනවා වැටුප් කියලා දැන් වෙනකොට ගාණක්. ඒක උස්සන් ගිහලා ලියන්න මෙතන 18000යි.
ඔයාගේ පරිපාලන වියදම් වල වැටුප කියලා ලියන්න රත්තරනේ 18,10යි. හැබැයි ඉර හඳ වගේ විශ්වාසයි මේක වැරදි. ඇයි වැරදි? ඊතලයක් ගහලා ලියන්න මෙතන තියෙන නියම පඩිය නෙමෙයි. ඊතලයක් ගහලා ලියන්න මෙතන තියෙන නියම පඩිය නෙමෙයි. මෙතන තියෙන්නේ පුතේ EPF එකට 10%ක් කපපු ගාන. මෙතන තියෙන EPF එකට 10%ක් කපපු ගාන. EPF එක තියෙනවනේ ඒකෙන් 10%ක් කපලා තියෙන්නේ. නියමයි සර්. සර් කියන කතාව පැහැදිලි. 18,000 90න් බෙදලා 10න් වැඩි කරලා බලන්න පඩියෙන් කපපු ගාන කීයද? 18,000 90න් බෙදලා 10න් වැඩි කරලා බලන්න කීයද? මේ බිඳුවට මේ බිඳුව කපලා මෙයාට මෙයාව කැපුවම කීයක් එනවද කියලා මට උත්තරේ කියන්න. වස්තුවේ 2000ක් ආව නේද පිළිතුර? 2000ක් ආව නේද පිළිතුර? පඩියෙන් කපපු ගාන 2000යි. ඔයා දාන්න පරිපාලන වියදම් වලට 2000. කෙනෙක් අහනවා ඇයිස එහෙම දැම්මේ? එහෙම දාපු හේතුව තමයි දැන් තමයි නියම වැටුප තියෙන්නේ එතන. මෙච්චර වෙලා තිබ්බේ පඩියෙන් 90යි. දැන් තමයි එතන නියම පඩිය තියෙන්නේ. ළමයි අහන මොකද්ද 2000? ඒ 2000 සේවකයාගේ පඩියෙන් කපපු EPF එක අපේ වගකීමක් තියෙනවා ඒක මහ බැංකුවට යවන්න. තීගිනුමක් ඇඳ ගන්න ගෙවිය යුතු EPF. තීගිනුමක් ඇඳ ගන්න ගෙවිය යුතු EPF එකට බැර කරන්න 2000ක්. ඒකට බැර කරන්න 2000ක්. 2000ක් ඒකට බැර කරන්න. 2000ක් ඒකට බැර කරන්න. EPF කියලා ලියන්න කමන්නේ. ළමෙක් අහන මේක ලියන්නේ මොකද EPF? EPF කියලා ලියන්න. ඔබට තේරුණාද සම්පූර්ණ වැටුප් සම්බන්ධ ලොකුම උගුලෙන් අපි ගලව ගත්තා ඔයාව. ගෙව්ව වැටුප තියලා හරියන්නේ නැහැ රත්තරනේ. තියෙන්න ඕන කාලයට අදාළ වැටුප. තියෙන්න ඕන කාලයට අදාළ වැටුප. දරුවෙක් අහන වැටුප එකපාර 20000 දාන්න බැරිද? මං කියන්නේ එහෙම කරන්න එපා කියලා. හේතුත් එක්ක කියන්නේ මේ ගැළපිල ගොඩාක් තැන්වල අනවන්න පුළුවන්. ඒකයි මං කියන්නේ මේ ස්ටෙප්ස් වලින් යන්න. ඔයාලට ගොඩ එන්න මාර ලේසි. ඔයා ශේෂ පිරික්සුමේ තියෙන එක පරිපාලන දම්වල දාන්න. ඔයාට එතනදී අර ඩබල් එන්ට්‍රියක් හැදෙනවා. වැටුප් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. හරි. දැන් හරි. දැන් ඔයාගේ වැටුපේ තියෙන ගාන 20000යි. 20000යි. වැටුප 20000යි. නියම වැටුප දැන් දන්නවා 20000යි. පුතේ මේක 100න් බෙදලා 15න් වැඩි කරලා බලන්න කීයක් එනවද ආයතනයෙන් EPF එකට දෙන දායකත්වය. ආයතනයෙන් EPF එකට දෙන දායකත්වය 3000යි. ඔබ දන්නවද ඒක වියදමක්? මම නිකන් නෙමෙයි ඔබට තනි පුද්ගල අවසාන ගිණුම් වීඩියෝ බලන්න කියන්නේ. ඔබේ අඩිය තියන්න නැතුව. මම කියන්නේ අර අපිට උරුමයෙන් ආපු කාලකන්නිකම විඳවන්න එපා. ඔයාට විතරක් නෙමෙයි මටත් එහෙම තමයි හිතුනේ මම පොඩි කාලේ. හරි. ඒ අපිට ඇවිල්ලා තියෙන සිස්ටම් එකෙන් අපි හදලා තියෙන කාලකන්ණි නම් කාලකන්ණි වෙලා යන. හරි. එමෙ හිතන්න එපා. අපිට එන්නෙම නෑ සමහරවිට Java නැගිටි. එනවා විනාඩියයි. ඒක සෝඩා බෝතලේ වගේ. හරි. අපිට හිතෙන්නේ මේ අතෑරලා දාන්න. අපිට මේ හරියන්නේ නෑ. හරි. ඒ තමයි අපේ ඇඟට එන්නේ. හරි. අර ඇමරිකන් ගතිය, ඕස්ට්‍රේලියාවේ ගතිය, ඉන්දියානු ගතිය අපිට එන්නෙම නෑ. ඒව නෙමෙයි. ඒ මොරාල් එක ඇඟට ගන්න. නැත්තම් කවදාවත් ජීවිතේ දිනන්න බෑ ළමයි. මම අවංකව කියන්නේ තනි පුද්ගලව සරගෙන වීඩියෝ ටික බලනවා හෙට බලනවා අනිද්දා බලනවා ඊළඟ දවසේ බලනවා කී දෙනෙක් ඉන්නවද? මේ තමුන්ගේ ජීවිතේ දිනන මඟ තමුන් පෙරලා ගන්නෑ.
බයිනව නෙමෙයි ළමයි. හරි. අවංකව chat එකට දැන් දාපල්ලා message එකක් එකෙක් හරි. තනි පුද්ගල අවසාන ගිනුම් බලපු එකෙක්ට ඊට වඩා දෙයක් මම ඉගෙනුවද කියලා මෙතන. තනි පුද්ගල අවසාන ගිනුම් වල EPF මීටරා කියලා දුන්නා පුතේ. මීටරා කියලා දුන්නා. හරි. ඇයි මේ සමාගම් මිච්චර සරල කරන්න යන්නේ? ඒක ගන්න. හරි. රුපියල් 3000යි. EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. අන්න ගෙවිය යුතු EPF ගිණුමට මේ හරි. දැන් පුතේ දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන ETF එක. ETF එක. ඔව්. ETF එක. ETF එක. තගල බලන්න. 20000 100න් බෙදලා 3ෙන් වැඩි කරා. ඒකත් පරිපාලන වියදමක් දරුවනේ. ඒකත් පරිපාලන වියදමක්. කොහෙටද බැරවේ? ගෙවිය යුතු ETF. ගෙවිය යුතු ETF. ආයින පැලෙන්න ගැලපිල්ල කරානේ. මොන විදියකින්වත් මාව මේවයි වටන්න බැරි තැනට මාව ඔළුව හදාගන්න. හරි. සටහන් අංග 9. මේ ගිණුම් දෙකම. අද දරුවෙක් මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා ජීවිතය ගැන. ඒ දරුවා කියනවා මට මැරෙන්න හිතෙනවා. හරි. මට මේ ඔක්කොම පාඩාස ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. මට මැරෙන්න හිතෙනවා. මැරෙන්න මාර ලේසි බං. හරි. ජීවත් වෙන්නයි මාර අමාරු. හරි. මැරෙන එක ගැන හිතන්න එපා බං. හරි. ජීවත් වෙන එක ගැන හිතපන්. හරි. ගෙවිය යුතු EPF. කාටද මම ප්‍රශ්න නැත්තේ? ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? හා. ගෙවිය යුතු EPF 5000යි. ගෙවිය යුතු ETF 600යි. මේ ගිණුම් දෙකම මෙතනට ගෙනියනවා. ඉරහඳ වගේ විශ්වාසයි. ඒ ගිණුම් දෙකම මෙතනට ගෙනියනවා. මේ ගිණුම් දෙකම මෙතනට ගෙනියනවා. සටහන් අංක දෙකේ හෙළිදරව් කරන්න EPF වියදමයි ETF වියදමයි. සටහන් අංක දෙකේ හෙළිදරව් කරන්න EPF වියදමයි ETF වියදමයි. කීයද EPF වියදම 3000යි. ETF වියදම 600යි. EPF වියදම 3000යි. ETF වියදම 600යි. 3600යි. EPF වියදම 3000යි. ETF වියදම 600යි. EPF වියදමයි ETF වියදමයි දාන්න සටහන් අංක දෙකේ. සටහන් අංක දෙකේ. රත්තරනේ දාන්න සටහන් අංක දෙකේ. හරි. එච්චරයි. මං හිතනවා මෙතනට වෙනකල් පට්ට ක්ලියර්. පන්දහම දාන්නේ. මේක වැටුප පුතේ. මේ පඩියෙන් කපපු 2000 පෙන්නන්න ඕනේ නැහැ. ඒක සේවකයාගේ වැටුප. ඒ 2000 අපි එතනට දැම්මේ පඩිය හදාගන්න. ඔයා මෙතන හෙළිදරව් කරන්න ඕන EPF වියදමයි ETF වියදමයි. සටහන් අංක දෙකේ දාන්නේ 15යි 3යි. අන්න පාඩම් එතකොට. ජීවිතේ අමතක වෙන්නේ නැහැ 15යි 3යි. ආයතනයෙන් දෙන දායකත්වය. නියමයි. ගන්න ඊළඟ ගැලපිල්ල. මොකද ඊළඟ ගැලපිල්ල කියන්නේ? සේවකයෙක්ට වන්දි දෙන කතාව නේද? වෙලාව ගියත් කමක් නැහැ රත්තරනේ. වෙලාව ගියත් කමක් නැහැ ඉරි කෑල්ලක් ඇඳ ගන්න අප්‍රේල් 1 වෙනිදා මාර්තු 31 කියලා ලියා ගන්න. අප්‍රේල් 1 වෙනිදා මාර්තු 31 කියලා ටක් ගාලා ඉරි කෑල්ලක් ඇඳ ගන්න. කාල පරිච්ඡේදය පටන් ගන්න අප්‍රේල් 1 වෙනිදා කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ මාර්තු 31 වෙනිදා. අපිට අප්‍රේල් මාසේ ගිණුම් හදන්න බැරි වෙලා. අපිට මැයි මාසේ ගිණුම් ටික හදා ගන්න බැරි වෙලා. හොඳට අන්තිම ගැලපිල්ල කියවලා මට කියන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ කවදද කියලා.
අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ කවදද කියලා 6:30. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ 6:30. අනුමැතිය ලැබුණේ 6:30. මෙන්න මේ ටික පාත කරන්න. ඔබ දන්නවද මේ කාලයට කියන්නේ ගිනුම් සකසන කාලේ? අන්න අලුත් දෙයක් ඉගෙන ගත්තා. ගිනුම් සකසන කාලේ. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම දවසේ ඉඳලා පොඩි කාලයක් යනවා මේ අවුරුද්දේ ගිනුම් ටික සකසන්න. මේ ගිනුම් සකසන කාලේ සිද්ධි මේ වසරට අදාළ නම් ඒවා ගලපන්න ඕන. ඒ කියන්නේ මේ වසරේ දැනගෙන හිටිය නඩුවක් ගැන ඒකේ තීන්දුව හම්බුණා. ගලපන්න ඕන. ගලපන්න ඕන. මේ වසරේ ජපානයෙන් වාහනයක් ගෙනාවා මාර්තු 31 වෙනිදා වාහනේ තිබ්බේ අපේ මුහුදේ මහ මුහුදේ එනවා ලංකාවට තාම නැවක් ඇතුලේ. වරායට ළඟා වුණේ අප්‍රේල් 21 වෙනිදා. අපේ උන් වට වෙලා ගැහුවා ටැක්ස් එක ලක්ෂ 200ක්. වාහනේ ජපානයෙන් ගත්තේ ලක්ෂ 100ට. ඒතර වාහනේ මිල ලක්ෂ 300යි. මාර්තු 31 වෙනිදා මට පෙන්වන්න පුළුවන් වාහනේ ලක්ෂ 300යි කියලා. මොකද මේ කාලේ ගත්ත වාහනයක සාක්ෂියක් ලැබුණා. මේ කාලේ හිටපු ණයගැතියෙක් බංකොලොත් වුණා. මම කියන්නේ බොල් නෑ මේ වසරට අදාළයි. මේ ගිනුම් සකසන කාලේ වෙන හැම දෙයක්ම ගන්න බෑ. හැබැයි දන්නා දේවල් ගන්න පුළුවන්. මම මාර්තු 31 වෙනිදාට ඒ දේ ගැන දැනගෙන හිටියද? දැනගෙන හිටියද? ඔව්. ඔව්. එහෙනම් ඒක මට ගලපන්න පුළුවන්. මේ තමයි තියරිය. කොහෙන්ද මේ ගත්තේ? ජයසත් සර් හිතුන දෙයක් නෙමෙයි. ලියාගන්න LKS 10 ලංකා ගිනුම් කරන ප්‍රමිතාංක 10 කියන්නේ මේක. සාබි ලිව්වනේ ඉස්කෝලේ පිටු 50. හරි. ඒකනේ වෙන්නේ සිස්ටම් එකේ අවුල. අපි ලියනවා LKS 10 කියලා පිටු 50ක් විතර. අපි දන්නේ නැහැ මේක ඇතුලේ තියෙන පොඩි දේ. මේ පුංචි පොයින්ට් එක ඉගෙන ගන්න තියෙන විභාගෙදි මැඩම්ට ඕන ඉච්චරයි. මැඩම් දෙන්නේ රචනයක් ලියන්න LKS 10 ගැන. ළමයා දැනගන්න ඕන ගිනුම් සකසන කාලේ. ගිනුම් සකසන කාලේ වෙන හැම දෙයක්ම ගලපන්නේ. දන්නා දේවල්. කවදට දන්නා දේවල්ද? මාර්තු 31 වෙනිදාට දන්නා දේවල්. දැන් ඔය ගැලපිල්ල කියවලා බලන්න. ඔය නඩුව ගැන අපි මේ වසරේ දන්නවද? මම දන්න විදියට ඔය ගානේ හරි ලස්සනට කියලා තියෙනවා මේ වසර තුල සේවකයෙක් පැවරු නඩුවක්. දන්නව. තීන්දුව හම්බෙලා තියෙන්නේ කවදද? තීන්දුව හම්බෙලා තියෙන්නේ කවදද? අන්න හරි. තීන්දුව හම්බෙලා තියෙන්නේ 5:20. එහෙනම් ගිනුම් සකසන කාලෙදි නේද වෙලා තියෙන්නේ? ඔව්. ඔව්. එහෙනම් ඒක පොත්වල ගලපන්න ඕනේ. හැබැයි ගෙව්වා කියලා ගලපන්න බෑ. බොරුනේ මාර්තු 31 වෙනිදාට ගෙවලා නෑනේ. ගෙවලා තියෙන්නේ 5:20. ඒක ඊළඟ අවුරුද්දේ. ගෙවලා නෑ තාම. හැබැයි වන්දියේ ගාන දන්නවා අපි. වන්දියේ ගාන දන්නවා අපි. ඒක ඇදලා අරන් ගලපන්න අවසර දෙනවා. ගෙව්වා කියන්න බෑනේ බොරුනේ. ගෙව්වේ නෑනේ. ගෙවලා තියෙන්නේ 5:20නේ. ඒතර ඒක ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලේ ලියන්නේ ඊළඟ අවුරුද්දේනේ. ඒවා ඊළඟ අවුරුද්දේ ගෙවීමක්. මාර්තු 31 වෙනිදාට ගෙවලා නෑ. ගෙවලා නෑ. එහෙනම් ඇඳ ගන්න තේ ගිනුම් දෙක. එකක් වන්දි ගිනුම අනිත් එක ප්‍රතිපාදන. එකක් වන්දි ගිනුම අනිත් එක ප්‍රතිපාදන. එකක් වන්දි ගිනුම අනිත් එක ප්‍රතිපාදන. මට අවංකව කියන්න කීයද ගෙවපු වන්දිය? දෙදහයි. වන්දි හර ප්‍රතිපාදන බැර. හදිස්සි හරි ශේෂ පිරික්සුමේ ගානක් තිබ්බනම් ශේෂ පිරික්සුමේ ගාන තිබ්බනම් ඒක ඇඩ්ජස්ට් කරන්න තියෙනවා. දැන් ශේෂ පිරික්සුමේ වන්දි කියලා තිබ්බා 1800ක්. ශේෂ පිරික්සුමේ සර් දැනටත් තිබ්බා සර් 1800ක්. ශේෂ පිරික්සුමේ 1800ක් තිබ්බා සර් දැන්ටමත්. එහෙනම් පුතේ තව අපි ගලපන්න තියෙන්නේ 200යි. එහෙනම් අපි තව අපි ගලපන්න තියෙන්නේ 200යි. තේරුණාද? සර් ශේෂ පිරික්සුමේ රුපියල් 100ක් තිබ්බා සර්. එහෙනම් ඔයා තව ගලපන්න තියෙන්නේ 1900යි. 1900යි. તો ගානට 2000 හැදෙනවනේ. හැබැයි ශේෂ පිරික්සුමේ සේවක වන්දි කියලා කීයක්වත් තිබ්බේ නැහැ. එහෙනම් ඔයා කෙලින්ම ගලපන්න ඕන රුපියල් 2000. වන්දි ගිනුම හර 2000යි ප්‍රතිපාදන ගිනුම බැර 2000යි. ගෙවිය යුතු වන්දි කිව්වත් හරි.
දරුවෙක් ප්‍රශ්නයක් අහලා දෙනවා මම පොඩ්ඩක් කියවන්නම් ඒක. සර් සේවක වන්දිවල රුපියල් 2000ක් ගෙව්වා කියනවා. මුදල් කියලා ප්‍රතිපාදන ගිණුම 2000ක් හර වෙන්නේ නැද්ද? නෑ වෙන්නේ නැහැ. ඔයා ওই වරද්දගෙන. ඔයා 5.20 ගනුදෙනුවක් මේ වසරට ගලපන්න බෑ. සිද්ධිය ඇදලා ගන්න අවසර තියෙනවා. ඕක මුදලින් ගෙවලා මුදල් පොත බැර වෙලා ප්‍රතිපාදන ගිණුමට හර වෙන ඩබල් එන්ට්‍රි යන්නේ ඊළඟ වසරේ. නමුත් මේ ගිණුම් සකසන කාලෙදි දැනගත්තා. ගිණුම් සකසන කාලෙදි දැනගත්තා. ඇත්තටම දැනගත්තා. මේ ගිණුම් සකසන කාලෙදි ඇත්තටම දැනගත්තා. බොරු නෙමෙයි. ඇත්තටම දැනගත්තා මෙන්න මෙච්චරයි වන්දිය ගෙවන්න. ඒක තමයි ඇත්ත. මං කියපු දේ පැහැදිලිද? මේකේ මුදලින් ගෙවන එක ගලපන්නේ. එතන තමයි මැඩම් කපන වල. එතන තමයි පැනල් එකෙන් කපන වල. ගෙව්වා කියලා කියයි. ඒත් මුදල් අඩු කරන්න එපා. පැහැදිලි? මේ නඩු තීන්දුව මම බලන් හිටපු නඩු තීන්දුවක්. සුද්ධ සිංහලෙම කියන මම බලන් හිටපු නඩු තීන්දුවක්. ඒක ලැබුණා. ඒතකොට ඒක මේ වසරට අදාළයි. ඒක මේ වසරේ ගලපන්න ප්‍රමිත වලින් අවසර දෙනවා. කාලච්ඡේදයෙන් අවසර නැහැ. ඇයි මේ කාලය තුල ඇතිවිච්ච ගනුදෙනුවක් නෙමෙයි. මේ තීන්දුව හම්බෙලා තියෙන්නේ 5 වෙනි මාසේ. හැබැයි ඒක මේ වසරට ගලපන්න අවසර දෙනවා. හැබැයි මුදල් පොතට අත තියන්න අවසර දෙන්නේ නැහැ. ඩබල් එන්ට්‍රියක් දාන්න පුළුවන්. බොරු නෙමෙයි. මාර්තු 31 වෙනිදාට සුද්ධ සිංහලෙන්ම කියනනම් ඕක ගෙවලා නැහැනේ. ඇත්ත කතාව. සුද්ධ සිංහලෙන්ම කියනනම් ගෙවලා නැහැ. බොරු නෙමෙයිනේ. ඕක ගෙව්වේ 5.20. ඒතර අපි මාර්තු 31 වෙනිදාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඕක ගෙව්වා කියලා දානවා නම් කෑෂ් බැලන්ස් එක වැරදිනේ. අපි මාර්තු 31 වෙනිදාට තියෙන කෑෂ් බැලන්ස් එක නේතර පෙන්වන්න ඕන. ගෙවලා නැහැ. බොරු නෙමෙයි. ඕක ගෙවලා නැහැ තාම. උපචිතයි. මොකද්ද ඒකේ ඩබල් එන්ට්‍රිය? වන්දි ගිණුම හර ප්‍රතිපාදන ගිණුම බැර. වන්දි වෙනත් වියදමක්. දාන වෙනත් වියදම් වල වන්දි රුපියල් 2000යි. වන්දි වෙනත් වියදම් වල දාන රුපියල් 2000යි. ප්‍රතිපාදන කොහෙද දාන්නේ? සටහන් අංක 9. සටහන් අංක 9. ප්‍රතිපාදන දාන්න සටහන් අංක 9. පැටියෝ ප්‍රතිපාදන දාන්න සටහන් අංක 9. සටහන් අංක 9. ඔයා හරි. සටහන් අංක 9. සටහන් අංක 9. සටහන් අංක 2 ගිහලා වන්දි හෙලිදරව් කරා. වන්දි හෙලිදරව් කරා. 2000යි. සටහනක 2. සටහනක 2 හෙලිදරව් කරා. වන්දි හෙලිදරව් කරා. මං හිතනවා හැමෝම ගාන හැදුවා. ඒත් ඒ පිම්මටම තව ගානක් හදුවා. අද අපේ සමාගම් පන්තියේ හරි ලස්සන ගමන් මගක් තියෙනවා. කියන්නේ සමාගම් ගානේ ගැළපිලි ටික අපි ටච් කරගන්න. දැන් අපි පාඩම ඇතුළට ගිහිලා තියෙන විහිදනවා අපේ අතු විහිදනවා දැන්. හරි. දැන් අපි නැවත වතාවක් ඒන ෆ්ලෝ එකේම යනවා ගානට ටක් ගාලා හර බැර කියලා තීරු දෙකක් දාගන්නවා. පටන් ගමු ගේම් එක. හර බැර කියලා තීරු දෙකක් දාගමු. හරි. දාගන්න හර බැර කියලා තීරු දෙකක්. ලියන්න පුතේ වැටුප් 27000යි. අයියෝ සර් සිම්පල්. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන රුපියල් 5000යි. බෙදා හැරීමේ වියදම් 90000යි. බෙදා හැරීමේ වියදම් 90000යි. හරි. තනි පුද්ගල අවසාන ගිණුම් වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න නොබලා ඉන්න එපා.
මම නමින්ම කියන්නම් විකිණීමේ හෝ ආපසු යැවීමේ පදනම මත බහණ්ඩ යැවීම කියලා ගැලපීමක්. වැට්. ඒවා තනි පුද්ගල අවසාන ගිණුම් වලින් ඔයා බලලා තියන්න ඕන නැත්නම් මම මෙහෙ කරද්දි තේරෙන්නේ නැහැ. නැවත කියන්නේ හරි. රිස්ක් එකක් ගන්න එපා. ලැබුණු chance එකෙන් උපරිම ඵලයක් ගන්න. ලැබුණු chance එකෙන් උපරිම ඵලයක් ගන්න මාසේ කාමාරක ગેප් එකක් හම්බ වෙනවා කියන්නේ අපි වගේ මිනිස්සු ඇසුරු කරද්දි කොහොමද? වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය බෙදා හැරීමේ වියදම්. මොකද අපි අලුත්ම වැඩක් පටන් ගන්නවා අපේ තියරි පන්ති වල. අපේ සාමාන්‍ය නෝමල් අපේ ප්‍රෝග්‍රෑම් වල ඉන්න ළමයින්ට දවස් හරියට කියන්නම් අපි රෑ 8ට විතර පටන් අරන් පාන්දර 2:00 වෙනකල් සතියේ එක දවසක නිදිමරම් පේපර් එකක් ලියන්න. හරි. සම්පූර්ණ පේපර් එකක් අපි ලියන. මාත් එක්කමයි. සර්ත් එක්කම ලියනවා පේපර් එක. හරි. ෆුල් ගණන් හදන. සමාගම් ගාන ඉවරනකල්ම හදන. මුළු පේපර් එකම ලියන. මමත් ලියනවා බෝඩ් එකේවත් ලියන. ඒක අලුත්ම තුරුම්පුව. හරි. බෙදා හැරීමේ වියදම්. ලියන්න ඊළඟට සේවක වන්දි 5000යි වන්දි සඳහා ප්‍රතිපාදන 5000යි. අන්න ඩබල් එන්ට්‍රිය දාලා දැක්කද? දැක්කද? සේවක වන්දි වල ඩබල් එන්ට්‍රිය දැන්ටම දාලා. සේවක වන්දි හර වන්දි සඳහා ප්‍රතිපාදන බැර. right. ලියන්න ගෙව් වැටුප වැටුප් ගිණුමට මාරු කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. ගෙව් වැටුප වැටුප් ගිණුමට මාරු කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. ගෙව් වැටුප වැටුප් ගිණුමට මාරු කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. වස්තුවේ ගෙව් වැටුප වැටුප් ගිණුමට මාරු කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. සේවක දායකත්වයේ 10%යි ආයතන දායකත්වයේ 15%යි. සේවක දායකත්වයේ 10%යි ආයතන දායකත්වයේ 15%යි. EPF සඳහා EPF සඳහා එතනම ලියන්න EPF සඳහා ETF සඳහා ආයතන දායකත්වයේ 3%යි. ආයතන දායකත්වයේ 3%යි. ආයතන දායකත්වයේ 3%යි. ගැළපෙලි අංක 2. ගැළපෙලි අංක 2. පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් පසුගිය වසරේ වගකීම් සහතික වෙනුවෙන් රුපියල් 4000ක වියදමක් මෙම වසරේ ඇතිවිය. රුපියල් 4000ක වියදමක් මෙම වසරේ ඇතිවිය. එය බෙදා හැරීමේ වියදම් තුල ඇත. එය බෙදා හැරීමේ වියදම් තුල ඇත. එය බෙදා හැරීමේ වියදම් තුල ඇත. මෙම වසර අග රුපියල් 10000ක ප්‍රතිපාදනයක් කළ යුතුයි. මෙම වසර අග රුපියල් 10000ක ප්‍රතිපාදනයක් කළ යුතුයි. මං කියන හරි අපරාධේ. මේවට අත තියන්නේ නැහැ කියන්නේ. හරි. මාත් එක්ක අවංකව මේ සමාගම් වැඩසටහන කරන කොල්ල කෙල්ල ටිකක් ඉන්න. උන් පුදුම විදියට හැදෙනවා පුතා. මං ආයේ ගැළපිලා කියන්න. පසුගිය වසර වෙනුවෙන් මෙම වසරේ ඇති වුණ වියදම 4000යි. එය බෙදා හැරීමේ වියදම් තුල ඇත. පසුගිය වසර වෙනුවෙන් මෙම වසරේ ඇති වුණ වියදම රුපියල් 4000යි. එය බෙදා හැරීමේ වියදම් තුල ඇත. මෙම වසරේ කළ යුතු ප්‍රතිපාදනය 10000යි. මෙම වසරේ කළ යුතු ප්‍රතිපාදනය 10000යි.
තුන්වෙනි ගැළපෙන්න. තුන්වෙනි ගැළපෙන්න. තුන්වෙනි ගැළපෙන්න. සමාගමේ නීතිඥයින් විසින් දැනටමත් සමාගමේ නීතිඥයින් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. සමාගමේ නීතිඥයින් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. ඇයි? ඒගොල්ලෝ දන්නවා නඩුව පරදින්නයි යන්නේ. සමාගමේ නීතිඥයින් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත කියන්නේ මේ අවුරුද්දේ නඩුවක්නේ. මේ අවුරුද්දේ නඩුවක්. අපේ ලෝයස්ලා දැනටමත් ප්‍රතිපාදනයක් කරලා තියෙනවා. අපේ ලෝයස්ලා දැනටමත් ප්‍රතිපාදනයක් කරලා තියෙනවා. සමාගමේ නීතිඥයින් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. හරි. දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. දෙදස් සුපුන් සමාගමේ නීතිඥයන් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. සමාගමේ නීතිඥයන් විසින් දැනටමත් ප්‍රතිපාදනයක් කර ඇත. 2021 පහයි 15 දින මෙම නඩුවේ තීන්දුව ලැබුණි. පහයි 15 මේ නඩුවේ තීන්දුව ලැබුණා. එදින රුපියල් 7000ක් වන්දි ගෙවන ලදී. එදින රුපියල් 7000ක් වන්දි ගෙවන ලදී. සෙල්ලන්නේ 7000ක් වන්දි ගෙවන. 7000ක් වන්දි ගෙවන. මේවයි. එච්චරයි. කිසිම ගේමක් නැහැ. යටින් ඊළඟ ගැළපිලා ලියා ගන්න. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය 2021 6:15 ලැබුණි. 2021 6:15 ලැබුණි. 6:15. හරි. වැඩේ පටන් ගමු. සමහර තැන් ඇහුන්නේ නැති තැන් ඔබට තියෙන්න පුළුවන්. ඒව ගැන හිතන්න එපා. අපි අපේ වැඩේ කරමු. මං කියලා දෙන්නම්. ගැළපිල්ලට ආයි පාරක් කියන්න. ඔබට ආරාධනා කරනවා වැටුප් ගැළපිල්ල කරලා ඉවර කරන්න. තගල ඇඳ ගන්න වියදම් පිළිබඳ උපලේඛනේ. බෙදා හැරීම පරිපාලන වෙනත් සා මූල්‍ය. නියමයි සර්. අපි වියදම් පිළිබඳ උපලේඛනය හදාගත්තා. ශේෂ පරීක්ෂුමේ දැනට මම මේ ගැළපිලට ඕන කරන දෙයක් කියන වැටුප 27000යි. වැටුප 27000යි. දරුවෝ අහනවා සමහරු වැටුප සුද්ධ නේද කියලා. එහෙම හිතන්න එපා. මම කියන්න ඕනේ ඔබ දැනගන්න ඕන වැටුප සුද්ධ තමයි. ඇයි කියලා තියෙනවා සුද්ධ සිංහලේ. ගෙව් වැටුප ගිණුමට වාර්තා කිරීම හැර වෙනත් සටහනක් කර නැත. ඒ කියන්නේ වැටුප් ගිණුම ඇතුලේ තියෙන සුද්ධ වැටුප. වැරදි. සටහන් අංක 2 ඕන මට. සටහන් අංක 9 ඕන මට. මම ඇද ගන්නවා පෙර වැඩ ගිණුමක් ගෙවිය යුතු EPF. මම ඇද ගන්නවා පෙර වැඩ ගිණුමක් ගෙවිය යුතු ETF. අදවත් මම තීරණයක් ගන්නවා පරණ සමාගම් වීඩියෝ ටික මම ෆිට නැත්තම් ආයි බලන්න ඕනේ.
තනි පුද්ගල අවසාන ගිණුම් වීඩියෝ අට බලන්න ඕන. වැටුප් ගැලපිලා මං ආයි කියන්නම් ලියාගත්තේ නැති දරුවෙක් වෙනුවෙන්. ගෙව් වැටුප් ගිණුමට වාර්තා කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. ගෙව් වැටුප් ගිණුමට වාර්තා කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. ගෙව් වැටුප් ගිණුමට වාර්තා කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. සුද්ධ සිංහලෙම කියන්නේ ඉච්චරයි. ගෙව් වැටුප් ගිණුමට වාර්තා කිරීම හැර වෙන සටහනක් තියලා නැහැ. තියලා නැහැ. ඇත්ත ඒකයි. EPF සඳහා සේවක දායකත්වයේ 10%යි ආයතන දායකත්වයේ 15%යි. ETF සඳහා 3%යි. මම මේ කියන්නේ හරියට ප්‍රැක්ටිසින් කරන ළමයි. අර අපි කියනවා නම් අර ඉන්දියන් ප්ලේ කෙනෙක් ඇවිල්ලා දැන් එනකොට බැට් කරද්දී හොඳටම තේරෙනවානේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ කියලා. නැත්තම් මාර තරඟ යන්නේ ළමයි. දෙවෙනි පෙළ නෙමෙයි තුන්වෙනි පෙළ ලංකාවට එව්වත් උන් ඇවිල්ලා අපේ උන්ට ෆයිට් එකක් දෙන්න. හිතන්න ඉන්දියාව වගේ රටක ටීම් එකට එන්න මොන වේට් එකක් දරන්න ඕනද කියලා කෙනෙක් කොච්චර ප්‍රැක්ටිස් කරනවද ළමයි. හරි. මට මගේ ජීවිතේ දිනා ගන්න සටනේ ඇයි මට ඒ ගැම්ම එන්නේ නැත්තේ? ලොකු වැඩ කරන එක නවත්තන්න ළමයි. මම මේ කියන දේවත් කරන්න ගන්න අවංකව. වෙන මොනවත් ඕනේ නැහැ. මේ 27000 90න් බෙදලා 10න් වැඩි කරලා බැලුවා පඩියෙන් කැපෙන ගාන කියලා. 3000යි. සර් නියමයි සර් මෙතනට 3000 දැම්මා ගෙවිය යුතු EPF කිනුමටත් 3000 දැම්මා. ඔයා වියදම් පිළිබඳ උපලේඛනයටත් 3000 දැම්මා ගෙවිය යුතු EPF කිනුමටත් 3000 දැම්මා. දැන් මේ 27000යි 3000යි එකතු කරාම 30000ක් එනවා. 27000යි 3000යි එකතු කරාම 30000ක් එනවා. ඔයා බලනවා 30000ට 15%ක්. කීයද 30000ට 15%ක් කියලා කියන්නේ 4500යි. 4500යි. EPF වියදම් ගිණුමට හර කරලා ගෙවිය යුතු EPF ගිණුමට බැර කර. ඔයා EPF වියදම් ගිණුමට හර කරලා ගෙවිය යුතු EPF ගිණුමට බැර කර. ගෙවිය යුතු EPF ගිණුමට බැර කර. මම සටහන් අංක 9 ලියනවා කියලා ගෙවිය යුතු EPF 7500. මම සටහන් අංක 9 ගිහිල්ලා ලියනවා ගෙවිය යුතු EPF 7500. 7500. ගෙවිය යුතු EPF 7500. සටහන් අංක 9 ගිහිල්ලා මම ලියනවා ගෙවිය යුතු EPF 7500. වැඩේ ඕකේ. ගෙවිය යුතු EPF 7500. සියයට 3ක් කියන්නේ 900යි පරිපාලන වියදමක් ලෙස දානවා ගෙවිය යුතු ETF ගිණුමට 900 දානවා. ගෙවිය යුතු ETF ගිණුමට 900 දානවා. තොර කෙලින්ම මෙන්න මේ දෙන්නව යන්න ඕන. මේ 7500 සටහන් අංක 9 ලියනවා වගේ මේකත් සටහන් අංක 9 ලියන්න ඕන. මේ ගිණුම් දෙකම යන්නේ සටහන් අංක 9ට. සටහන් අංක දෙකේ ඔයා හෙළිදරව් කරන්නේ EPF වියදමයි ETF වියදමයි. EPF වියදමයි ETF වියදමයි සටහන් අංක 9 හෙළිදරව් කරනවා. 9 නෙමෙයි දෙකේ. සටහන් අංක දෙකේ හෙළිදරව් කරනවා EPF වියදම මෙන්න මෙච්චරයි ETF වියදම මෙන්න මෙච්චරයි. සටහන් අංක දෙකේ හෙළිදරව් කරනවා. අවංකව chat එකට message එකක් දාන්න EPF ETF ගැලපිල්ල කරගන්න පුළුවන් සර් දැන්. මට මෙතනට වෙනකල් තේරෙනවා EPF ETF එක පුළුවන්. කියන ළමයි chat එකට message එකක් දාන්න. නියමයි. හරි පැටවු ටික. දැන් ඔන්න EPF එක ඉගෙන ගත්තා පුතේ. EPF එක ඉගෙන ගත්තා. අපි ඊළඟ ගැලපිල්ලට එමු. තග්ගල ඇඳ ගන්න වගකීම් සහතික ගිණුමයි ප්‍රතිපාදන ගිණුම.
ඔය එකට ගිණුමක් ඇඳ ගන්න වගකීම් සහතික ගිණුම අනිත් එක ප්‍රතිපාදන ගිණුම. පුතා ප්‍රතිපාදන ගිණුමේ දාගන්න වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ රුපියල් 5000ක් තියෙනවා. දාගන්න. ප්‍රතිපාදන ගිණුමේ රුපියල් 5000ක් දාගන්න. ප්‍රතිපාදන ගිණුමේ වස්තුවේ දාගන්න රුපියල් 5000ක්. රත්තරනේ වට තේරුණාද ප්‍රතිපාදන ගිණුමේ දාගත්ත රුපියල් 5000ක්. පොඩි සපෝට් එකක් දෙන්න. පොඩි සපෝට් එකක් දෙන්න. අවංකව මට කියනවාද දැන් ඔයාගේ ප්‍රතිපාදන ගිණුමේ තියෙනවානේ රත්තරනේ රුපියල් 5000ක්. අවංකව මට කියනවාද ගැළපිල්ල කියවලා ලියපු නැති අයටත් සපෝට් එකක් එන්න පසුගිය වසරේදී ඇති කරපු ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ වසරේ ඇති වුණ වියදම කීයද කියලා. chat එකට ටග් ගාලා දාන්න මේ වසරේ ඇති වුණ වියදම කීයද කියලා. ගාන හදලා බලන් ඉන්න පුළුවන් නම් සුපර්බ්. ඇත්තටම ඇති වුණ වියදම 4000යි. ඒක දැන් වෙනකොට තියෙනවා කියන්නේ බෙදා හැරීමේ වියදම් වල. ඔයා මේ තියෙන බෙදා හැරීමේ වියදම මෙතනට අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා පුතේ එතනින් 4000 අයින් කරන්න. එතනින් 4000 අයින් කරන්න. ඇත්තම කතාවේ 4000 තියෙන්න ඕන වෙන කොහෙවත් නෙමෙයි ප්‍රතිපාදන ගිණුමේ හරපැත්තේ. ප්‍රතිපාදන ගිණුමේ හරපැත්තේ. දැන් ඔයාගේ ප්‍රතිපාදන ගිණුම ඇතුලේ 5000ක් නැහැ. 5000ක් නැහැ. දැන් ඔයාගේ ප්‍රතිපාදන ගිණුම ඇතුලේ තියෙන්නේ 1000යි. දැන් ඔයාගේ ප්‍රතිපාදන ගිණුම ඇතුලේ තියෙන්නේ 1000යි. 1000යි. අවංකව මට පොඩ්ඩක් කියනවාද මේ වසරේ අග කරන්න ඕන ප්‍රතිපාදනය කීයද? මේ වසරේ අග කරන්න ඕන ප්‍රතිපාදනය කීයද? 10000යි. එහෙනම් මට කියන්න කළ යුතු ප්‍රතිපාදනය වෙන්නේ කීයද? 9000යි. තව 9000ක ප්‍රතිපාදනයක් කරන්න ඕන. තව 9000ක ප්‍රතිපාදනයක් කරන්න ඕන. වගකීම් සහතික ගිණුම හර 9000යි ප්‍රතිපාදන ගිණුම බැර 9000යි. වගකීම් සහතික ගිණුම හර 9000යි ප්‍රතිපාදන ගිණුම බැර 9000යි. මෙයා යනවා බෙදා හැරීමේ වියදමක් විදියට. මේ ගිණුම බැලන්ස් කරාම කොච්චර බැලන්ස් කරත් එන්නේ 10000යි. සටහන් අංක 9ට යනවා ප්‍රතිපාදන ගිණුම. සටහන් අංක 9ට යනවා ප්‍රතිපාදන ගිණුම. සටහන් අංක 9ට යනවා ප්‍රතිපාදන ගිණුම. පැඩවුඩික සටහන් අංක 9ට යනවා ප්‍රතිපාදන ගිණුම. සටහන් අංක 9ට යනවා ප්‍රතිපාදන ගිණුම. දැන් වෙනකොට ගේම් එක අපි ගහලා ඉවරයි. 100%ක්ම තේරෙනවා. සටහන් අංක 9ට යනවා අපේ ප්‍රතිපාදන ගිණුම. වැඩේ පැහැදිලි. සටහන් අංක 9ට යනවා අපේ ප්‍රතිපාදනය. වැඩේ ක්ලියර් නේද? ළමයි අහනවා සටහන් අංක 2 හෙලිදරව් කරන්න කීයද? සටහන් අංක 2 හෙලිදරව් කරන්නේ මේ දාපු වියදම 9000යි. 9000යි. අවංකව chat එකට message එකක් දාන්න වගකීම් සහතික ගැළපිල්ල ඔයාට කරන්න පුළුවන්ද? වගකීම් සහතික ගැළපිල්ල ඔයාට කරන්න පුළුවන්ද? හරි. right. දැන් අහගන්න. නියමයි. දැන් රත්තරනේ මං හදනවා ටී ගිණුම් දෙකක්. එකක් වන්දි ගිණුම අනිත් එක ප්‍රතිපාදන ගිණුම. තප්පරේ වැඩ. දැනටත් වන්දි ගිණුමේ 5000ක් තියෙනවා. දැනටත් ප්‍රතිපාදන ගිණුමේ 5000ක් තියෙනවා. ඩගල ගිණුම් දෙක ඇඳ ගන්න. වන්දි ගිණුම ඇඳ ගන්න ප්‍රතිපාදන ගිණුම ඇඳ ගන්න. ඔබට මම කියන ප්ලෑන් එකේ ඔබ දැන් මම අද මේක ඉවරනාම කියන්නම් කොහොමද ඔබ ඉස්සරහට සමාගම් සැලසුම් කරගන්න ඕන විදිය. කොහොමද YouTube එකේ වීඩියෝස් ආයි බලන්න ඕන විදිය. හරි. ඔබට මගේ 20 වෙනි සමාගම් පන්ති කියන්නේ 16 17 18 වගේ පන්ති එනකොට 16 17 18 වගේ පන්ති එනකොට මම දන්නවා සමාගම් කියන එක ඔබ ඉස්සරහා නවල ඉවරයි ඔබ. හරි. මං කියන විදිහට වැඩ කරොත්. මෙන්න වන්දි මෙන්න ප්‍රතිපාදන. මම අහන්නේ එක දෙයයි ගැළපිල්ල කියවලා බලන්න නඩු තීන්දුව හම්බෙලාද? ඔව්. පොඩ්ඩක් මට chat එකට දානවද නඩු තීන්දුව හම්බුන දවස කවදාද? නඩු තීන්දුව හම්බුන දවස කවදාද?
5යි 15 ටක් ගාලා බලන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය වාර්තා වලට අනුමැතිය ලැබුණේ කවදද? අධ්‍යක්ෂක 6යි 15 ආහෙනම් ගිනුම් සකසන කාලෙදි නඩු තීන්දුව දැනගෙන නේද? ඔව්. ඔය නඩුව අපි දැනගෙන හිටියද? ඔව්. ඔය නඩුව අපි දැනගෙන හිටියා. ඔව්. හැබැයි අපේ ලෝයස්ලා දැක්කේ නැති දෙයක්, හිතපු නැති දෙයක් වුණා. ලෝයස්ලා හිතුවේ වන්දිය 5000ක් ගෙවන්න වෙයි කියලා. ඒ වුණාට මට වන්දිය 7000ක් ගෙවන්න වුණා. ගෙව්වේව ගලපන්නේ. ඒවා මුදල් පොතත් එක්ක ගලපන්නේ නවුරුද්දේ. හැබැයි මන් දන්නවා ෂුවර් ඇන්ඩ් ෂොට් වන්දිය 7000යි. එහෙනම් මට කියන්න වන්දි ගිණුමට 2000ක් හර කරලා ප්‍රතිපාදන ගිණුමට තව 2000ක් බැර කරන්න. වන්දි ගිණුමට 2000ක් හර කරලා ප්‍රතිපාදන ගිණුමට 2000ක් බැර කරන්න. වන්දි ගිණුමට 2000ක් හර කරලා ප්‍රතිපාදන ගිණුමට 2000ක් බැර කරන්න. පැටව් ටික මේ වන්දි ගිණුමට 2000ක් හර කරලා ප්‍රතිපාදන ගිණුමට 2000ක් බැර කරන්න. දැන් වන්දි ගිණුමේ තියෙන කීය? 7000යි. වෙනත් වියදමක් විදිහට 7000 දාන්න. දැන් මේ වන්දි ගිණුම මාරු කරන්න වෙනත් වියදමක් විදිහට. වන්දි ගිණුම මාරු කරන්න වෙනත් වියදමක් විදිහට. ඒතර ප්‍රතිපාදන ගිණුම කොහෙද ලියන්නේ? සටහන් අංක 9. සටහන් අංක 9. ප්‍රතිපාදන ගිණුම කොහෙද ලියන්නේ? සටහන් අංක 9. සටහන් අංක 9. සටහන් අංක 2 හෙළිදරව් කරන්න වන්දිය 7000යි. 7000යි. හෙළිදරව් කරන්න වන්දිය 7000යි. හෙළිදරව් කරන්න වන්දිය 7000යි. හරි. දැන් ඔබ සමාගම් සම්බන්ධයෙන් මම මේ කියන පුංචි දේ හොඳට ඔලුවට ගන්න. මාර වටිනවා. හරි. මාර වටිනවා. මම මේ කියන දේ හොඳට ඔලුවට ගන්න. සමාගම් 1 2 3 4 5 6 7 8 9 දවස් 9ක වැඩ තියෙනවා ඔයාලට. හරි. පොඩි නෑ. ලස්සන්ට එක සතියක්වත් කට් කරන්න නැතුව අපි ලස්සන්ට මේ ප්‍රෝග්‍රෑම් එක ආවා. හරි. ඔබ දන්නවා මේකේ 6 වෙනි ප්‍රෝග්‍රෑම් එක වෙනකල්ම වගේ තියෙන දේපල සම්බන්ධ ගැළපෙන. ඔබ කොහොම හරි දවස් 2කට එක වීඩියෝ එකක්වත් බලලා ඉවර කරන්න. දවස් 2කට එක වීඩියෝ එකක්. දවස් 2කට. බැරි නෑනේ. දින 2කට. මේ 9 වෙනි වීඩියෝ එකත් අපි දවස් 2ක් ඇතුළත YouTube එකට දානවා. ඒතර ඔක්කොම වීඩියෝ තියෙනවා. දවස් 2කට බැලුවත් මේ වීඩියෝ 9 බලන්න ඔබට දවස් 18යි යන්නේ. දවස් 2කට බැලුවොත්. හරි. දින 2ක් ගත වෙනකොට එක වීඩියෝ එකක් බලලා ඉවර කරන්න. කොහොම හරි. අද පැයක් බැලුවා, හෙට පැයක් බැලුවා. කොහොම හරි ඉවර කරන්න. ඊළඟ දින දෙකේදී ඊළඟ වීඩියෝ එක. හරි. ඔය විදියට ඔය වීඩියෝ ටික බලන්න රොටේට් වෙන්න. ඊළඟට වීඩියෝ එක බලන්න. සමහරවිට ඔබ ටීවී බලන ගමන් ෆිල්ම් එකක් බලන ගමන් කන් දෙකට අරක ගහගත්තා. ස්ක්‍රීන් එකේ බල හිටියා. හරි. ඇඟට රොදේ ඇහෙන්න දෙන්න. මං හදන ගණන්. ඒවා ඔබට මහඟු ශක්තියක් වෙයි අපේ අන්තිම චිත්‍රය අඳින්න. හරි. ඒවා ඔබට මහඟු ශක්තියක් වෙයි අපේ අන්තිම චිත්‍රය අඳින්න. ඒ නිසා රත්තරන් දුවේ, රත්තරන් පුතේ මම ආදරෙන් කියනවා අපි එකතු වෙලා මේ සමාගම් වැඩසටහන දිගටම දියුණු කරගෙන යනවා, දිගටම වැඩ කරගෙන යනවා. ඔබේ කැපවීම කියන එක අත්‍යවශ්‍යයි ඒ දේ සාක්ෂාත් කරගන්න. ඒ නිසා අවංකව මේ වෙලාවේ අහනවා අද දවසේ උගන්වපු ටික. මේ ප්‍රෝග්‍රෑම් 9ෙම මම අහපු දෙයක්. අද දවසේ උගන්වපු ටික ඔබට තේරෙනවද නැද්ද? ප්‍රත්‍යාගරණ වලින් මම පටන් ගත්තේ. ප්‍රත්‍යාගරණ ලාභ කියලා දුන්නා, අලාභ කියලා දුන්නා. අද දවසේ මම කියලා දුන්නා වගකීම් සහතික. අද මම කියලා දුන්නා සේවක වන්දි. අද මම කියලා දුන්නා EPF ETF. ඔය ටික ඔක්කොම බද්ධ කරලා මම ගානට ගෙනාවා. අවංකව මට කියන්න අද දවසේ කරපු ටික ඔබට තේරුණාද නැද්ද? හරි. නියමයි. හරි. අපි එකතු වෙලා ලොකු වැඩක් කරමු අනිවාර්යෙන්. මම ඔබට කිව්වනේ මම උපරිම පැය 2ක සතියේ වැඩසටහනක් තමයි සඳහන් කරන්නේ. අපි 6යි කාලට පටන් ගත්තම 8යි කාල වෙනකොට වැඩ ඉවරයි. මොකද නැත්තම් මට මේ වීඩියෝ ටික රිපීට් බලවන්න බෑ. හරි. මට ඔබ දන්නවා වීඩියෝ එකක් උපරිම පැය 2යි. ඔබට මේක බලන්න. මට විභාගෙ වෙනකල්ම මේ රොටේට් ප්‍රෝග්‍රෑම් එක යන්න ඕන. නිරන්තරයෙන්ම ඔබ YouTube එකේ ඔක බලද්දි ඇඟට නොදිනි. ඔබ දන්නේම නැතුව ඔබ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. හරි. ඒක නවත්තන්න කාටවත් බෑ. හරි.
නැවත ආදරෙන් මතක් කරනවා. ඔබ YouTube එකේ හරි මේ වීඩියෝ එක බලද්දී ඔබට අමාරු තැනක් ආව නම් 0.77 327 82 80 මුළු ලංකාවම දන්න නම්බර එකක් මේකද? 0.77 327 82 80 ඕනම වෙලාවක මේකට මෙසේජ් එකක් දාන්න. පැය 24ක් ඇතුළත රිප්ලයි එකක් එයි. හරි. එන්නේ නැතුව ඉන්නේ. එහෙනම් ගොඩක් අය අගයලා තියෙනවා. ගොඩක් අය ඒ ස්තුතිය අනිවාර්යයෙන්ම මාර ආදරණීයයි. රයිට්. මොකද ඒක මාර බැඳීමක්. අපි පටන් ගත්ත දෙයක්. අපි ඒක නොනවත්වා ඉදිරියට ලස්සනට කරගෙන යනවා. හරි. සමාගම් පාඩම පැහැදිලිවම අපි හදනවා. මම දන්නේ අවංකව ගත්තොත් ඔබට මං අද කියන දේ දැනෙන්න ඕන. සමාගම් ලකුණු 20 ජයසත්ස ආරම්භ දෙනවා. හැබැයි සර් කියන විදිහට වැඩ කරමු. හරි. පළවෙනිම දේ මේ රොටේට් වීඩියෝ බලන්න ගන්න ඕන. තනිපුද්ගල අවසාන ගෙනු වීඩියෝ අට ඉවර කරන්න ඕන. ওই විදිහට ලස්සනට අපි වැඩ ටික කරගෙන යන් අපිව අනිවාර්යෙන්ම හොඳ තැනකට යයි. මොකද සබහා ධර්මයේ සහ ජේසු බුදුන් මහම්මත්තුමා හින්දු ආගමේ නිර්මාතෘවරු කිව්වේ බොරු නෙමෙයි. අවංක මිනිස්සු දිනනවා, වංක මිනිස්සු පරදිනවා. ඇත්ත කතාව ඒකයි. අවංක මිනිහෙක් දිනනවා. අවංක බලාපොරොත්තු කවදාරි දවසක ජය ගන්නවමයි. අපි ළඟ තියෙන යහපත් චේතනා කවදාවත් වරදින්නේ නැහැ. රයිට්? ඔයා යහපත් චේතනාවකින් වැඩ කරනවා නම් ඔයාට යහපතක් ලැබෙනවා. ඒක තමයි දෙවියන් කිව්වේ. ජයසත් සෙනි මේක දෙවියන් කියපු දෙයක් මම කියන්නේ. ඒක මං විශ්වාස කරනවා. ඒක මං අදහනවා. රයිට්? ඒ නිසා අපි එකතු වෙලා හොඳ සිහිනයක් දකිමු. ඒ සිහිනය සැබවින්ම යථාර්ථයක් වෙයි. අදට ජයසත් සර් ඔයාලගෙන් සමු ගන්නවා.